පොසොන් පොහොය අපේ ශ්‍රී ලංකා ද්වීපයටම ධර්මයේ ලැබුණු උත්තරීතර දිනය. ඉතින් ඒ උතුම් දිනය තුළ අපි ලබාගත් මහා භාග්‍ය සම්පන්න අවස්ථාව නොසෙන අපිට ලැබුණු ඒ උත්තරීතර අවස්ථාව අපි කොතෙක් දුරට ප්‍රඥා සම්පන්නව පාවිච්චි කරලා තියනවද කියන එක පිළිබඳව අපිට පුනරාවර්ජනයක් කරන්නට සුදුසු අවස්ථාවක් හැටියටයි අප හඳුනාගත යුතු වෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ එදා ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරමින් බුදුසසුනේ චිරස්ථිතිය පිළිබඳව මන අඩිතාලමක් යොදමින් අපිට මේ ධර්මය සහ විනය මූලික පදනම සහිතව ඒ වගේම අර්ථ විවරණයන් සහිතව උගන්වන්නට යෙදුණා. එදා පටන් මුළු ලෝකයේ තුලම ඒ නිවීම තමාත් ලැබමින් ඒ ධර්ම විනය ව්‍යාප්ත කර හරින්නට අපේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් උපාසක උපාසිකාවන් ඇතුළු මේ සිව්වනක් පිරිස මහත් වෙහෙසක් අරගෙන තියනවා, මහත් කැපකිරීමක් සිද්ධ කළා තියනවා. ඉතින් අද දවසේදීත් අපේ ජීවිතය තුළ කෙසේ හෝ ධර්ම අවබෝධය සඳහා අවශ්‍ය කටයුතු අප විසින් සම්පාදනය කරගත යුතුව තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනය පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද වශයෙන් අපි තුන්වැදෑරුම් කොට හඳුනා ගන්නවා. පර්යාප්ති ශාසනය නම් මේ ධර්ම විනයයි. ඒ ධර්ම විනය කියනකොට සූත්‍ර අභිධර්ම ඇතුළු ධර්මයක්, ඒ වගේම සියලු විනය පිටකය ඇතුළු විනයත් කියන මේ බෙදීම තමයි අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ පර්යාප්ති ධර්මය ලෝකයේ තුල පවතින තාක් ඒ පර්යාප්තියට අනුරූපීව ප්‍රතිපත්ති ධර්මයන් පූර්ණේ කරගන්නට සත්පුරුෂයින්ට පුළුවන්කම තියෙනවා. ඒකට අපි කියනවා ප්‍රතිපත්ති ශාසනය කියලා. ඒ ප්‍රතිපත්ති ධර්මයන් නිවැරදිව යම් තාක් කාලයක් මේ සිවණක් පිරිස පූර්ණේ කරනවා නම් ඒ තාක් කාලයක් ප්‍රතිවේද ශාසනය හිස්වන්නේ නැහැ. එනිසා ඒ සමස්ත පර්යාප්ති ශාසනය අනුව ඒ ප්‍රතිපත්ති සහ ප්‍රතිවේද ශාසනය රැඳී පවතිනවා. අද දවසේදී අප මේ සාකච්ඡා කරන්නේ ඒ පර්යාප්ති ශාසනානුගත ප්‍රතිපත්ති සහ ප්‍රතිවේද ශාසනයට යම් ප්‍රවේශයක් ලබා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළවන්නේ දුකෙන් මිදෙන මාර්ගයක් පිළිබඳව දේශනා කරන්නට. ඒ දුකෙන් මිදෙන මාවතක් පිළිබඳව කරන ලද පරිශ්‍රණයෙහි අග්‍රතම ඵලය තමයි සම්මා සම්බුද්ධත්වය. උන්වහන්සේ මාර්ගය මුළු සමස්ත ලෝකයටම පෙන්වා වදාලා. නමුත් එදා සමාජය තුළ බොහෝ දෙනෙක් ඒ දුකෙන් මිදීමේ මාවත හොයාගෙන ගියා. ඔවුන් තම තමන් දන්න, තම තමන් හඳුනා ගන්න, තම තමන්ට නිවැරදියයි සිතුණු ක්‍රමවේදයන් අනුගමනය කළා. ඒ තුලින් සියලු ආකාරයෙන් දුකේ ගෙවීමක් නැතිවද. ඇතැම් අය නිර්වාණය පිළිබඳව කතා කළා. නිර්වාණය පිළිබඳව කතා කරමින් නිර්වාණය ලෙස වැරදි තැන්වල ඔවුන් රැඳී සිටියා. ඉතින් මෙබඳු සමාජයක් තුළ බුදුරජාණන් වහන්සේ ඒ සියලුම තැනක නිස්සාරත්වය අවබෝධ කරගෙන තමයි මධ්‍යම ප්‍රතිපදාව තුළින් ඒ ධර්මයේ පිළිබඳව ප්‍රතිවේද කළේ. ඉතින් මෙන්න මේ සමස්ත සමාජය තුළ අපි දුක කියන දෙයට උත්තරයක් හොයාගෙන යනකොට එදා ಭಾರತೀಯ සමාජය තුළ මේ දුක පිළිබඳව යම් යම් පරේක්ෂණයන්හි නියැලුණු බොහෝ පිරිස් හිටියා. ඉතින් අද අපිටත් තියෙන ප්‍රශ්නය ජීවිතයට ඇතිවෙන දුක කියන දේ. ඒ දුක මානසික දුක සහ කායික දුක වශයෙන් අපි කොටස් දෙකක් තුළ සාකච්ඡා කරනවා. ඒ කියන්නේ මනසට දැනෙන දුක දෝමනස්සේ ලෙසත්, කයට දැනෙන දුක දුක්ඛය ලෙසත්. එතකොට මෙන්න මේ දුක්ඛ දෝමනස්ස කියන මේ දේවල් තමයි සත්වයාට අහිත පිනිස පවතින දේවල් ලෙස අපි හඳුනාගෙන සිටින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා මේ ලෝකයේ තුල යම්තාක් සංකත ධර්මතාවයන් තිබෙනවා නම් ඒ සියලු සංකත ධර්මතාවයන් තුල මේ දුක්ඛ ලක්ෂණය පවතිනවා කියන එක. ඒ නිසා සැප වේදනාව පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එයත් දුක්ඛ ලක්ෂණයන්ගෙන් හෙබි දුක තුල වැටෙන දුකට අයත් දෙයක් ලෙස.
එනිසා අපි අද දවසේදී දුකෙන් මිදීමක් බලාපොරොත්තු වෙනවා නම් අපිට මේ සමස්ත ලෝකයේ තුලින්ම මිදී නිවීමක් පිළිබඳව බලාපොරොත්තු වන්නට සිද්ධ වෙනවා. අපි කල යුත්තේ අන්න ඒ නිවෙන ආකාරයට, ඒ නිවෙන මඟ, ඒ නිවන ප්‍රතිපදාව පිළිබඳව අප තේරුම් ගැනීම. එනිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනය සහ ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ක්‍රමවේදයන්ට අනුකූලව අනුගතව ශ්‍රාවකයන් වහන්සේලා විසිනුත් පනවා වදාළ පෙන්වූ ඒ මාර්ගය පිළිබඳව අපි යම් විදිහකින් පරිශ්‍රණයක් අද දවසේදී සිදු කළ යුතුව පවතිනවා. ඒ පිළිබඳව අපි විමසා බැලීමේදී තාම වටිනා සූත්‍ර දේශනා රාශියක් අන්තර්ගත තැනක් තමයි පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව විභාග කොට දක්වන ඒ නිදාන සංයුත්තය. ඒ නිදාන සංයුත්තය තුළදී අபிසමය සංයුත්තය තුළදී බුදුරජාණන් වහන්සේ නොඑක් ආකාරයෙන් නොඑක් පර්යායන්ගෙන් අපිට දේශනා කළා තියෙනවා. කොහොමද මේ පටිච්චසමුප්පන්න ධර්මතාවය පිළිබඳව අපි තේරුම් ගත යුත්තේ කියන කාරණාව. මෙතනදී ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මේ සූත්‍ර දේශනාව අඤ්ඤතිත්ථ්‍ය සූත්‍රය. අඤ්ඤතිත්ථ්‍ය කියලා කියන්නේ අඤ්ඤතිත්ථි කියලා කියන්නේ අන්‍ය තීර්ථක කියන එක. එතකොට මේ අන්‍ය තීර්ථක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගේ භාෂිතයත් එසේම සරියුත්තරුන් වහන්සේගේ භාෂිතයත් ශ්‍රාවක භාෂිතයක් ලෙස අපට දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. සරියුත්තරුන් වහන්සේ පෙරවරු කාලෙදී පාත්‍ර සිවුරු අරගෙන රජගහනුවර පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩම කළාට පස්සේ සරියුත්තරුන් වහන්සේට හිතෙනවා රජගහනුවරට සමීප වෙනකොට, කිට්ටු වෙනකොට දැන් රජගහනුවරට පිඬු සිඟා යන්නට නැතිනම් පිණ්ඩපාතේහි වඩින්නට කල් වේලා වැඩි. නැතිනම් උදෑසන අලුයම් කාලය වැඩි. ඉතින් අලුයමම පිණ්ඩපාතේ වැඩියා කියලා ඒ දාණය ලැබෙන්නේ නැති නිසා යම් වෙලාවක් කල් වේලාවක් ගත කරන්නට අවශ්‍ය නිසා සරියුත්තරුන් වහන්සේ හිතනවා අසල තිබුණු තීර්ථකාරාමයට නැතිනම් අන්‍ය තීර්ථකයන් ඉන්න තැනකට ගිහිල්ලා යම් කිසි වෙලාවක් ගත කරන්නට තිබුණොත් හොඳයි කියලා. තීර්ථකයන් කියලා කියන්නේ ප්‍රවෘජිතයන්. ප්‍රවෘජිතයන් කියන්නේ පැවිද්දෝ. ඒ කියන්නේ ඒ ඇත්තනොත් යම් කිසි විදිහකින් ලෝකයේ තුල නිවීමක් හොයපු පිරිසක්. ඒ ඔවුන්ටත් විවිධ අදහස් තිබුණා. ඔවුන් නොඑක් තිත්තකරායතනයන් අනුගමනය කළා. ඒ කියන්නේ තිත්තකරායතනයන් කියලා කිව්වේ තමන්ගේ ජීවිතය තුළ නොඑක් ක්‍රමවේද අනුගමනය කළා. එතකොට අපි දන්නවා එදා අජවුත, ගෝවුත, කුක්කුර වෘත ආදී නොඑක් වෘත සමාදානයන් තිබුණා. මෙන්න මෙබඳු ආකාරයන්ගේ නොඑක් තීර්ථක ධර්මයන් සමාදන් වෙලා ඔවුන් සත්‍ය ගවේෂණයෙහි නියැලුණා. ඉතින් යථාර්ථයක් හොයාගෙන එදා සමස්ත සමාජය තුළ මහ විශාල පිරිසක් හිටියා යථාර්ථය හොයාගෙන යන පිරිසක් විදිහට. ඉතින් මෙන්න මේ තීර්ථක පිරිසත් මේ යම්කිසි විදිහකින් සත්‍ය කුමක්ද කියන දේ හොයාගෙන ගියපු නැතිනම් ඒ පිළිබඳව යම් පරේක්ෂණයක නියලුණු පිරිසක්. ඉතින් සරියුත්තරුන් වහන්සේ මේ පිරිස වෙත එළඹුණා. එළඹිලා බොහොම සිහිකට යුතු සතුටු විය යුතු කතා නැතිනම් ආග්‍ය කතාවන් ඊටම සුහද ලෙස කතා කරලා ඉවර වෙනකොට මේ තීර්ථක පිරිස සරියුත්තරුන් වහන්සේගෙන් විමසා සිටිනවා සන්තාවසෝ සාරිපුත්ත ඒකේ සමනක් බ්‍රාහ්මනා කම්මවාදා සයන් කතං දුක්ඛං පඤ්ඤාපේති මේ ලෝකයේ තුල ඇවැත්නි ඇතැම් පිරිසක් ඉන්නවා ශ්‍රමණක් බ්‍රාහ්මණ පිරිසක් ඉන්නවා ඔවුන් සයන්කතං දුක්ඛං පඤ්ඤාපෙන්ති මේ සයන්කත දුකක් පනවනවා. සයන්කත කියලා කියන්නේ තමාම සිදු කළ දුකක්. ඒ කියන්නේ දැන් දුක කියන දේ මිනිස්යාගේ ජීවිතයට ගලාගෙන එනකොට මේ දුක තමන් කළ දෙයක් නිසා එන දෙයක්. නැතිනම් තමා විසින්ම තමයි මේ දුක ඇති කරගන්නේ. මේක වෙන කිසි හේතුවක් නැහැ මේක දුක ඇති කරන්නට තමා විසින්ම කරන ලද්දක් නිසා තමන්ට දුක එනවා. මෙන්න මේ විදිහට හිතාගත්ත මේ විදිහට හඳුනාගත්ත පිරිසක් හිටියා. මෙන්න මේ අයට කියනවා සයන් කතං දුක්ඛං පඤ්ඤාපෙන්ති කියලා. නැතිනම් තමන් විසින් කරපු දුකක් තමයි තමන් විඳින්නේ කියලා මේ අය ලෝකෙට පැනෙවුවා. ඒ නිසා දැන් යම් කිසි විදිහකින් ජීවිතයේ කෙනෙකුගේ ජීවිතයට දුක එනවා නම් ඒ තමන් කරපු දෙයක විපාකයක් විදිහට තමයි
තමන්ට දුක පැමිණෙන්නේ. උන් කර්මඵලවාදයක් ඇදහුවා. ඒ කියන්නේ කර්මඵලවාදයක් ඇදහුවා කියලා කියන්නේ දැන් කම්මවාදා කියලා වචනයක් මෙතනදී පාවිච්චි වෙනවා. උන් කර්මවාදී. එතකොට මේ කම්මවාදී ක්‍රියාවාදී කියලා කියන්නේ මේ කර්මයන්ගේ විපාක තියනවා කියලා. දැන් සමහර වෙලාවට සමාජය තුළ ගත්තාම අපේ අයත් යම් යම් ප්‍රකාශ කියනවානේ දැන් සමහර වෙලාවට මේ ඔක්කොම පෙර කරපු කර්මය නිසා කියලා. ඒ කියන්නේ තමන්ට අකමැති විදිහට දෙයක් සිද්ධ වෙනකොට ඒ තමන් අකමැති විදිහට ඒ සිද්ධ වෙන දේ සිදුවන්නේ කර්මය නිසායි කියලා අපි කල්පනා කරන මොනවා කරන්නද ඉතින් මේ පෙර කරපු අකුසලයක් නිසානේ පෙර කරපු පවක් නිසානේ මේ දේ සිද්ධ වෙන්නේ කියලා අපි අන්න ඒ විදිහට ඒක අර පෙර කරපු අකුසලයක් හැටියට අපි කල්පනා කරනවා. නමුත් මේ ලෝකයේ තුල තියෙන සියල්ල පෙර කරපු අකුසලයේ නිසා සිද්ධ වෙන දේවල් නෙමෙයි. සියල්ලම කර්මය නිසා ඇතිවෙන විපාක හෝ ඒ දේවල් නිසා නෙමෙයි. දැන් අද වැස්සකට තෙමුණොත් අපිට හෙම්බිරිසාවක් හැදෙනවා උණක් හැදෙනවා කියන එක ඒක කර්මය නිසා සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ වගේම දැන් පාරේ යන මිනිස්සෙක් එක්ක අපි රණ්ඩුවකට ගිහිල්ලා අපිට ගුටි කන්න උනා කියලා ඒ කියන්නේ එකෙන් කියන්නේ ඒක මේ පෙර කරපු අකුසලයක් නිසා ඒ දුක අපිට ආවා කියන එක නෙමෙයි. ඒ සියල්ලම කර්මවාදීව අපිට විසඳන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. සියල්ලම ක්‍රියාවාදීව අපිට විසඳන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා දැන් ලෝකෙ කෙනෙක් ඉන්නවා ඇතැම් ශ්‍රමණක් බ්‍රාහ්මණයින් විසින් කර්මවාදී ක්‍රියාවාදී අදහස් ප්‍රකාශ කරනවා. උන් කියන්නේ සයන් කතං දුක්ඛම් පඤ්ඤාපෙන්ති. මේ දුක තමන් කරපු දේවල් වල විපාක තමයි තමන්ට අද මේ ප්‍රතිසංවේදනා කරන්නට විඳින්නට පැමිණෙන්නේ. තමන්ගේ ජීවිතේට ඉස්සර කරපු දේවල් තමයි අද මේ විඳින්නේ ඔක්කොම හැම වෙලාවකදීම විඳින්නේ යම් හොඳ නරක දේවල් විඳින්නේ ඒ තමන් කරපු දේවල් වල විපාක හැටියට කියලා ලෝකේ කෙනෙක් පනවනවා. ඒ වගේම තවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයින් පිරිසක් ඉන්නවා. තවත් පිරිසක් ලෝකේ ඉන්නවා. ඒ අත්තු මොකද කියන්නේ? පරංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති. මේ දුක කියන දේ පරංකතං නැතිනම් අනුන් විසින් කරන ලද්දක්. මෙතනදී තමා කරපු දෙයක් නෙමෙයි. මේක අනුන් විසින් හදන දෙයක්, අනුන් විසින් කළ දෙයක්. දැන් අපි දන්නවා දැන් දෙවියන් විසින් මෙබඳු දේවල් කරනවා කියලා හිතාගෙන ඉන්නවා, ලෝකපාලකයන් විසින් මෙබඳු දේවල් කරනවා කියලා හිතාගෙන ඉන්නවා. ඒතකොට දැන් අපි අද හොඳක් නරකක් විඳින්නේ දෙවියන් විසින් අපිට ඒ දේ ලබා දීපු නිසා. ඒකට සුදුසු අවස්ථාව හදලා තියෙන දෙවියෝ. මෙන්න මෙබඳු වූ දෘෂ්ටිගත වෙච්ච මෙබඳු වූ මේ දේවල් අදහන පිළිගන්න පිරිසක් ඉන්නවා. උන්ට කියනවා පරංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති කියලා. ඒ කියන්නේ දුක කියන එක පරංකත දෙයක්, අනුන් විසින් අපිට කරන දෙයක් කියලා අර ලෝකපාලකයන් විසින් හෝ ලෝකපාලක දෙවිවරුන් විසින් ලෝකය මාපනය කළ දෙවිවරුන් විසින් මෙන්න මෙබඳු දේවල් සිද්ධ කරනවා කියලා ඒ පරංකත දුකක් කෙනෙක් පිළිගන්නවා. ඒ නිසා වුන් දෙවියන්ට පුද පූජා තියලා හෝ ස්තෝත්‍ර කියලා හෝ වන්දනා කරලා හෝ ඒ දෙවියන් අදහලා හෝ දෙවියන් පිළිබඳව පූර්ණ විශ්වාසය තබමින් හෝ අපි උත්සාහවත් වෙනවා කොහොමද දුක කියන දේ නැති කරන්න කියලා ඇතැම් පිරිසක් මේ දෘෂ්ටිය නිසා උත්සාහවත් වෙනවා. ඉතින් මේ පරංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති කියලා කියනවා දුක කියන දේ අනුන් කළ නිසා තමයි තමන්ගේ ජීවිතේට එන්නේ කියලා අදහන පිළිගන්න පිරිසක් ඉන්නවා. ඒ වගේම සයන්කතංච පරංකතංච දුක්ඛං පඤ්ඤාපෙන්ති. ඇතැම් පිරිසක් දුක කියන දේ පනවන්නේ සයන්කතංච පරංකතංච. තමන් කරපු දේවලුත් මේ සඳහා හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි අනුන් කරපු දේවලුත් මේ සඳහා හේතු වෙනවා. ඒ කියන්නේ තමනුත් අනුනුත් කියන මේ දෙපිරිසම කරපු දේවල් මේ දුක සඳහා දුක ඇතිවන්නට හේතු වෙනවා. එතකොට ඒ දෙවියෝ විසින් කරපු දේවල් වන්නට පුළුවන් නැතිනම් තව කෙනෙකු විසින් කළ දේවල් වන්නට පුළුවන්. නොයසේනම් තමා විසින් ඇති කරගත්ත යම් යම් වැරදි දේවල් නිසා වන්නට පුළුවන්. කර්ම විපාක විදිහට මේ සයන්කතංච පරංකතංච දුක්ඛං පඤ්ඤාපෙන්ති. තමනුත් අනුනුත් කළ නිසා තමයි දුක කියන දේ එන්නේ කියලා ඇතැම් අය පනවනවා. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා මේ ලෝකේ. ඔවුන් පනවනවා කොහොමද? අසයන්කතං අපරංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති. තමාත් නොකළ අනුනුත් නොකොට මේ දුක කියන දේ ඉබේ ආකස්මිකව කෘත්‍රිමව ඉබේ පහළ වෙනවා. ඒකට කියන අපි අධිච්ච සමුප්පන්න කියලා. ඒකට කියන වචනය අධිච්ච සමුප්පන්නයි. දුක කියන එක අධිච්ච සමුප්පන්නයි. ඉබේ හටගන්න දෙයක් කියලා ඇතැම් අය ප්‍රකාශ කරනවා. එතකොට මෙන්න මේ දුක ඉබේ හට ගන්නවා කියලා ප්‍රකාශ කරන
සමහර අයත් ඉන්න දැන් අපේ සමාජය තුළ බැලුවාම ඒ බඳු පිරිසුත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ ජීවත් වෙනකොට අපිට නිකන් සාමාන්‍ය විදිහට ජීවත් වුණාම ඇති මේ දුක කියන දේ, සැප දුක කියන දේ මේ ජීවිතයේ මේ නිකම්ම ඇති වෙලා යන දෙයක්. ඒ නිසා මේ ගැන අමුතුවෙන් අපි සිතිය යුත්තේ නැහැ කියලා කල්පනා කරන පිරිස ඉන්න. අන්න ඒකට කියනවා අදිච්ච සමුප්පන්නයි කියලා. දුක කියන දේ අදිච්ච සමුප්පන්නෝ ඉබේ හට ගන්න දෙයක් කියලා ඇතැම් පිරිස විසින් කල්පනා කරනවා. එතකොට මෙන්න මේ විදිහට කල්පනා කරනකොට ලෝකේ බොහෝ පිරිස් ඉන්නේ මෙන්න මේ මතවාද හතර ඇතුළත. තමන් කරපු දෙයක් විඳිනවා, අනුන් කරපු දෙයක් විඳිනවා, තමනුත් අනුනුත් දෙන්නම එකතු වෙලා කරගත්ත දෙයක් නිසා තමයි දුක එන්නේ. එහෙමත් නැතිනම් මේක ඉබේ හටගෙන තියෙන්නේ. මෙන්න මේ නිසා දුක පිළිබඳව ඒ අය තක්සේරු කරන්නේ මේ විදිහට. ඒ නිසා ඕන් තමන්ගේ දෘෂ්ටිය සකස් කරගෙන දුක නැති කරන්න අවශ්‍ය දේවල් තමන්ගේ ජීවිතේ සූදානම් කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට ලෝකෙ මිනිස්සු ජීවත් වෙනකොට මේ තීර්ථක පිරිස අහනවා සරියුත්තරුන් වහන්සේගෙන් ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ නැතිනම් මේ බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කරන්නේ? මේ ටිකෙන් මොකද්ද දේශනා කරන්නේ? එහෙම නැතිනම් මේ පිළිබඳව මොකද්ද බුදුරජාණන් වහන්සේගේ අදහස? අපි කොහොම කිව්වොත්ද බුදුරජාණන් වහන්සේට ගර්හා කළා නොවන්නේ? එතකොට කතම් ව්‍යාකරමානාච මයං වොත්තවාදිනෝච්චේව සමනස්ස ගෝතමස්ස අස්සාම නච සමනං ගෝතමං අභූතේන අබ්භාචික්ඛේයාම. එතකොට මේ ප්‍රශ්නේ අහන විදිහ අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් මේක අහනවා මේ කොහොම කිව්වොත් අපි බුදුරජාණන් වහන්සේ කිව්ව එකම කිව්වා වෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේට අභූතෙන් අභ්‍යක්ඛායනේ නොකළ වෙන්නේ. කියන්නේ දැන් යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා කියනවා නම් මෙන්න මෙහෙමයි දේශනා කළා කියලා තියෙන්නේ කියලා ඒක ඔහුට වැටහුණා කියලා හරියන්නේ නැහැ. ඒක ඔහු එතකොට බුදුරජාණන් වහන්සේට අභ්‍යක්ඛායනයක් කරනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණයක් කරනවා. දොස් කියනවා, බනිනවා කියන තැනින් තමයි අන්‍ය තීර්ථකයන් පවා පිළිගත්තේ. එතකොට අන්‍ය තීර්ථකයන් පවා හික්මීමක් තුළ හිටියා බුදුරජාණන් වහන්සේට වොත්තවාදී වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කියපු දේ කියන්නට අවශ්‍යයි. උන්වහන්සේගේ භාෂිතයයි මේක කියලා. එහෙම නැත්නම් උන්වහන්සේ මෙහෙම කියලා තියෙනවා කියලා ඔවුන්ට හිතුණු දෙයක් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි ඕන් අහන්නේ. කොහොම කිව්වොත්ද බුදුරජාණන් වහන්සේට අභ්‍යක්ඛායනේ නොකලා වෙන්නේ? කොහොම කිව්වොත්ද බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය නොකලා වෙන්නේ? ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ කිව්වා බවට පත් වෙන්නේ කොහොම කිව්වොත්ද? මේ අන්‍ය තීර්ථකයන් මේ ප්‍රශ්නේ අහපු විදිහ. මොකද ඇතැම් වෙලාවට දැන් අද සමාජයේ දිහා අපි බැලුවත් ඇතැම් අය හිතනවානේ දැන් තම නැනපමණින් දැනගත යුතුයි ධර්මය කියලා. තම තමන්ගේ නුවණ ප්‍රමාණයට තමයි ධර්මය දැනගත යුත්තේ කියලා. ඉතින් කෙනකෙනාට හිතෙන විදිහට කෙනකෙනාට තේරෙන විදිහට හරි කියලා හිතෙන එක බුද්ධ වචනේ වෙන්නට පුළුවන් කමක් නැහැනේ. බුද්ධ වචනේ නම් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ ස්වરૂපේ වන්නට ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිය වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ පිළිබඳව කෙනෙකුට හිතුන විදිහට ඒක හරි කියලා ගැනීම නෙමෙයි ඒ වොත්තවාදී බව කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව යමක් කියනවා නම් ඒක වොත්තවාදී විය යුතුයි. වොත්තවාදී කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් කියන ලද්ද එසේ කිය යුතුයි. ඒකයි වොත්තවාදී කියන වචනේ තේරුම. එතකොට මෙන්න මේ විදිහට අන්‍ය තීර්ථකයන් පවා උත්සාහවත් වුණා බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දරන ආකල්පය උන්වහන්සේ විසින් දේශනා කළ විදිහට දරා ගන්නට උන්වහන්සේ විසින් දේශනා කළ විදිහට අහලා දැනගන්නට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ විදිහ ඒ විදිහට කොහොමද දැනගන්නේ කියලා ප්‍රශ්නේ විමසුවේ. ධම්මස්ස චානු ධම්මං ව්‍යාකරේයාම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුරූපීව අපි කොහොමද ඒක කතා කළොත් කතා කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ තීර්ථකය ටික මේ ප්‍රශ්නය සරියුත්තරුන් වහන්සේට යොමු කළාට පස්සේ සරියුත්තරුන් වහන්සේ මේ ප්‍රශ්නය විසඳනවා. මොන විදිහටද විසඳන්නේ? පටිච්ච සමුප්පන්නං කෝ ආවුසෝ දුක්ඛං වුත්තං භගවතා. එවත්නි පටිච්ච සමුප්පන්නං කෝ පටිච්ච සමුප්පන්නයි මේ දුක කියන එක. එවත්නි මේ දුක කියන එක පටිච්ච සමුප්පන්නයි කියලා වුත්තං භගවතා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ දුක කියන එක පටිච්ච සමුප්පන්නයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට දැන් අර සියලු වාදයන් ගැන කතා නොකොට ඒ කියන්නේ අන්‍ය තීර්ථකයන් විසින් යම්කිසි මතයක්
ඉදිරිපත් කළා නම් ඒ ඉදිරිපත් කරපු මතවාදයේ පිළිබඳව කතා නොකොට කියනවා බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ? පටිච්ච සමුප්පන්නං කෝ පටිච්ච සමුප්පන්නයි. එතකොට පටිච්ච සමුප්පන්න වුණ දුකක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කිම් පටිච්ච කුමක් ප්‍රත්‍ය කරගෙනද? කුමක් නිසාද? පටිච්ච සමුප්පන්නයි දුක කියන එක කිම් පටිච්ච කුමක් ප්‍රත්‍ය කරගෙනද නැතිනම් කුමක් හේතු කරගෙනද කුමක් නිසාද දුක කියන දේ ඇති වෙන්නේ? පස්සම් පටිච්ච. පස්සේ නිසා ස්පර්ශය නිසා තමයි දුක කියන දේ ඇති වෙන්නේ. ඒකයි පස්සම් පටිච්ච කියලා කිව්වේ. ස්පර්ශය නිසා තමයි ලෝකයේ යම් කිසි දුකක් හට ගන්නවා නම් හටගන්නේ. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් කියනවා නම් එයා වත්තවාදී චේව භගවතා භාග්‍යතුන් වහන්සේ විසින් කියන ලද්ද වත්තවාදී චේව භගවතෝ අස්ස භාග්‍යතුන් වහන්සේ විසින් කියන ලද්ද එපරිදි කොට කිව්වෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ යම් විදිහකටද දේශනා කළේ එපරිදි කොට කිව්වෙක් බවට පත් වෙනවා. එතකොට නච භගවන්තං අභූතේන අභාචික්කේ භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් අභ්‍යක්ඛායනය කළා බවට පත් වෙන්නේ ධර්මයට අනුකූල වූවක් කිව්වා බවට පත් වෙනවා. කොහොමද? දුක කියන එක පටිච්ච සමුප්පන්න දෙයක්. දුක කියන එක තියනවා කියලා දුක තමන් කරගෙන එන දෙයක්වත් අනුන් කරගෙන එන දෙයක්වත් කියලා කතා කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දුක ගැන දේශනා කළේ යම් දුකක් තියෙනවා නම් මේ දුක කියන එක පටිච්ච සමුප්පන්නයි. කුමක් ප්‍රත්‍ය කරගෙනද නැතිනම් කුමක් හේතු කරගෙනද මේක පවතින්නේ? කුමක් පටිච්ච කරගෙනද පවතින්නේ? මේක පවතින්නේ පස්සම් පටිච්ච ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන තමයි මේක පවතින්නේ. එතකොට ස්පර්ශය නැතිනම් දුකේ පැනවීමක් කරන්නේ නැහැ. ස්පර්ශය යම් තැනක නැතිනම් දුකේ පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට දැන් මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි දුක කියන දේ ලෝකේ හටගත්තේ. එතකොට මේ සරියුත්තරුන් වහන්සේ තවදුරටත් මේ පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. යම් කිසි කෙනෙක් මේ ලෝකේ අර කර්මවාදී තීර්ථකයෝ නැතිනම් කර්මවාදී අය හිටියා කියලා කිව්වනේ. එතකොට ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඒ අය කිව්වා සයන් කතන් දුක්ඛම් පඤ්ඤාපෙන්ති කියලා කිව්වනේ. සයන් කත දුකක් තියෙනවා කියලා තමා විසින් කරපු දෙයක් තමයි විඳින්නේ කියලා කිව්වනේ. යම් කිසි කෙනෙක් එහෙම තමා විසින් කළ දෙයක් විඳින්නේ කියලා කියනවා නම් ඔවුන්ටත් සිද්ධ වෙනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් එනවා කියන දෙක පිළිගන්න. මොකද තදපි පස්සපච්චය. ඒකෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. හොඳයි හිතන්නකෝ තමන් කරගත්ත දෙයක් නිසා තමයි තමන්ගේ ජීවිතේට දුක එන්නේ කියලා. ඒ දුක එනවා නම් දුක අද ඇවිල්ලා තියෙන මොකක් නිසාද? යම් කිසි දෙයක් ස්පර්ශ වීම නිසා ආයතනයකට යමක් ස්පර්ශ වෙන්නේ නැත්නම් ඒ ස්පර්ශ නොවන කල්හි ස්පර්ශ නොවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්මාදී දේවල් ඇති කල්හි එයාට දුකක් ගේන්න පුළුවන්ද? යම් දෙයක් ස්පර්ශ වෙන්නේ නැත්නම් ස්පර්ශ නොවන දෙයක් නිසා කවදාවත් කෙනෙකුට දුකක් ගේන්න පුළුවන් කමක් නැත්තේ. යම් දෙයක් ස්පර්ශ වුණොත් පමණයි දුක ගේන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් තමා දුක හදාගන්නේ තමන් කියලා කියනවා නම් ඒ දුකටත් හේතුව ස්පර්ශය මිසක වෙනත් දෙයක් නෙමෙයි. අනුන් විසින් දුක හැදුවා කියලා කියනවා නම් ඒකට හේතුවත් ස්පර්ශය මිසක වෙනත් දෙයක් නෙමෙයි. එහෙම නැතිනම් තමනුත් නොවේ අනනුත් නොවේ දුක හදාගත්තා කියලා කියනවා නම් ඒකට හේතුවත් ස්පර්ශය මිසක වෙනත් දෙයක් නෙමෙයි. ආකස්මිකව ඉබේ පහළ වුණා කියලා කියනවා නම් දුකක් යම් දුකක් ඒ දුක ඉබේ පහළ වීමක් කියන තැනදී ස්පර්ශ වීම නිසා තමයි දුක එන්නේ. තදපි පස්සපච්චය කියලා කියනවා. ඒ නිසා ඒකත් ඇති වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍ය නිසා. එතකොට මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් නැතුව මේක ඉබේ හට ගන්නවා කියලා කියනවා නම් නැතිනම් ස්පර්ශය නැතුව දුකක් උපදිනවා කියලා කියනවා නම් නේතන්ඨානං විජ්ජති අන්න ඒබඳු තැනක් ලෝකයේ තුල विद्यमान වෙන්නේ නැහැ. නේතන්ඨානං විජ්ජති කියලා කියනවා. ඒබඳු තැනක් ලෝකේ කවදාවත් विद्यमान වන්නේ නැහැ. ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ කාරණාවම ආනන්ද තෙරුන් වහන්සේ අහගෙන හිටියා. නැතිනම් ආනන්ද තෙරුන් වහන්සේ ඊට පසුව එතනට වැඩම කළා මේ කරුණ අහගෙන හිටියා. ඊට පස්සේ පසු වේලාවකදී බුදුරජාණන් වහන්සේට මේ පිළිබඳව දැනුවත් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ සාදු සාදු ආනන්ද මැනවි ආනන්ද මේක සරියුත්තරුන් වහන්සේ විසින් නැතිනම් සාරිපුත්‍රයන් විසින් මැනවින්ම මේක විභජනය කළා. මැනවින්ම බෙදා දැක්වුවා කියලා මේ කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ නැවත බුද්ධ භාෂිතයක් ලෙසත් මේක
ස්ථිර කරනවා නැතිනම් මේක පැහැදිලි කරනවා. පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් අත්විඳ නැතිනම් තමන් වහන්සේට සිදුවුණු සිදුවීමකුත් එතනදී පැහැදිලි කරනවා. මමත් මේ විදිහට මේක දවසක් රජගහ නුවර ඉඳලා යනකොට යම් තීර්ථකාරාමයකට ගියා. එතකොට මේ විදිහට අඤ්ඤ තීර්ථකයෝ මගෙන් මේ ප්‍රශ්නේ මේ විදිහට යොමු කළාම මෙන්න මේ විදිහට උත්තර දුන්නා කියලා අර සරියුත්තරුන් වහන්සේ උත්තර දීපු ආකාරයටම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවත් වුණා කියලා ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා. එතකොට ආනන්ද තෙරුන් වහන්සේ විසින් ප්‍රකාශ කරනවා අච්චරියම් බන්තේ අද්භූතම් බන්තේ ආශ්චර්යය ස්වාමීනි අද්භූතයි යම් තැනක ඒතේන පදේන සබ්බෝ අත්තෝ වුත්තෝ භවිස්සති එකම පදයකින් මේ සියලුම අර්ථය කිව්වා බවට පත් වෙනවා සියානුකෝ බන්තේ ඒසේවත්තෝ විත්තරේන උච්චමානෝ ගම්භීරෝ චේවස් අස්ස ගම්භීරව භාසෝ ചാති එතකොට මේ එකම වචනේ මේ ටික කිව්වත් මේක සියල්ල කිව්වා බවට පත් වෙනවා. ඉතින් මේක ගැඹුරු අවභාස ඇති ගැඹුරු වූ ස්වභාව ඇති වචන ටිකක් තමයි මේ කතා කළේ කියලා කියනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ තේනහානන්ද එසෙහින් ආනන්ද තංචේ චිත්ත පටිභාතුති ඔබට එහිදී මෙසේම වැටහෙවා කියලා කිව්වට පස්සේ ආනන්ද තෙරුන් වහන්සේ තවදුරටත් ඒ කාරණාව තවදුරටත් බෙදා දක්වනවා නැතිනම් ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා ස්වරූපයෙන් යනවා. ඉතින් මේ ධර්ම කාරණා ටික පිළිබඳව අපි ටිකක් මෙතන පටන් විමසා බලමු. ඒ ආනන්ද තෙරුන් වහන්සේ සමග සිද්ධ වෙන සාකච්ඡාමය කාරණාවන් සහ අර මුලින් සරියුත්තරුන් වහන්සේ විසින් විභජනයට ලක් කළ අර ප්‍රධානතම කාරණාව සම්බන්ධයෙන්ොත්. එතකොට සරියුත්තරුන් වහන්සේ එතනදී දේශනා කළේ කුමක්ද? සරියුත්තරුන් වහන්සේ විසින් පෙන්වා වදාළේ යම්කිසි කෙනෙක් ලෝකේ දුකේ හට ගැනීම ගැන කතා කරනවා නම් ඒ දුකේ හට ගැනීම සිද්ධ වුණේ තදපි පස්සපච්චය ස්පර්ශය නිසා කියලා. එතකොට ඒ ස්පර්ශය මේ නිසා හටගන්න දෙයක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් තමයි මේ දුක කියලා කියන්නේ. එහෙම නැතිනම් ඒක අර ආකාරයන්ට වඩා නිවැරදිව කියනවා නම් නිවැරදිව කිව යුත්තේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් සිදුවන දුකේ හට ගැනීමක් පිළිබඳව. එතකොට මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇයි දුක හට ගන්නවා කියලා කියන්නේ? ස්පර්ශය නැතුව දුකේ හට ගැනීමක් නැහැ කියලා කියන්නේ ඇයි? මෙතනදී ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුකේ හට ගැනීම කියලා කියන්නේ අපි යම් කිසි දෙයක් විඳිනවා නම් අපි විඳින්නේ ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාවක්. වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින්නට වෙන හේතු නැහැ. ඒක තමයි පළවෙනිම කාරණාව. වේදනාව කියන එක ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින්න හේතු නැහැ. ඇහැට රූප කවදාවත් පේන්නේ නැත්නම් ඇහැට රූප පේන්නේ නැති මිනිස්සෙකුට පෙනීම නිසා එන දුකක් කවදාවත් ඇත්තේ නැහැ. පෙනීම නිසා එන දුකක් එයාට ඇත්තේ නැහැ. එතකොට කෙනෙකුට සද්ද ඇහෙන්නේ නැත්නම් සද්ද ඇහිම නිසා එන දුකක් එයාට ඇත්තේ නැහැ. ගඳ සුවඳ දැනෙන්නේ නැත්නම් රස දැනෙන්නේ නැත්නම් ස්පර්ශ දැනෙන්නේ නැත්නම් අරමුණු දැනගන්න බවක් නැත්නම් ඒ කිසිම තැනක පණවන්න පුළුවන් කමක් නැහැ ඔහුට දුක එනවා කියලා. එනිසා යම්කිසි කෙනෙකුට දුක එනවා නම් දුක එන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය මූලික කරගෙන. ඒ කියන්නේ දැන් ඇහැට යමක් ස්පර්ශ වුණාට පස්සේ තමයි ඒක හොඳ හෝ නරක වශයෙන් අපි හිතින් විශ්ලේෂණය කරගන්නේ ස්පර්ශ නිසානේ. එතකොට මේ විශ්ලේෂණය කරගත්ත නිසා ඒක නරකයි කියලා අපි දුකක් විඳිනවා නම් මේක හොඳ නැති දෙයක් කියලා අපි විඳිනවා නම් දැන් කෙනෙකුගේ මරණය හමුවේ අපිට ඇස් දෙකට පේනකොට අපි ඒ ගැන දුකක් විඳින. ඒකට කියනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් අපි දුක විඳින්නේ කියලා. ඒක ස්පර්ශය නිසා ලැබෙන ස්පර්ශය නිසා විඳින දුකක්. එතකොට දැන් ඒ පේන රූපයට අනුරූපීව අපි ලබා ගන්න දුක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න දුකක් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. එතකොට ඒ විදිහට ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න දුකක් ගැන අපි කතා නොකළොත් අපිට දුක ඇති වෙන්න වෙන හේතු කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද ආයතනයකට ස්පර්ශ වුණ දේ ගැන එක්ක කනට ඇහෙන දෙයක් අනුව අපි හටගන්න දුකක් ගැන කතා කරනවා. දැන් ඇස් පේන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. එයාට මේ විදිහේ දේවල් පේනවා කියන එක ගැන
කනෙන් අහන සද්දයක් අරඹය එයාට නොපෙනීම ගැන දුකක් තියෙන්නට පුළුවන්. ඒත් අර විදිහ දෙයක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඒ බඳු අරමුණක් හෝ ස්පර්ශ වීම තුළ තමයි එයාට දුක කියන දේ ඇති වෙන්නේ. එතකොට ඒ දුක කියන දේ ඒ විදිහට ඇති වෙනකොට මේ එතනදී අපිට තේරුම් ගන්නට සිද්ධ වෙනවා ස්පර්ශය මූලික කරගෙන ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන කොහොමද ජීවිතේට අපේ ජීවිතේට දුක කියන දේ ගලාගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ පින්නතුනේ අපිට හරියට තේරුම් ගන්නට මෙතන මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුක එනවා කියන එක ඇතුලේ ප්‍රධාන කාරණා කිහිපයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේක ටිකක් අපි පැතිරුණු දෙයක් හැටියට සාකච්ඡාවට බඳුන් කළ යුතු කාරණාවක්. මොකද ස්පර්ශය කියලා කියනකොට ස්පර්ශය තුළ පවතින සිදුවන දෙයක් තියෙනවා. ස්පර්ශය තුළ සිදුවන સિદ્ધාන්තයක් තියෙනවා. ඒ වගේම ඒ ස්පර්ශය පිළිබඳව නිමිති තියෙනකොට අපි දුක උපද්ද ගන්න බවකුත් තියෙනවා. මෙන්න මේ කාරණා දෙක අපි හරියට විශ්ලේෂණය කරගන්නට අවශ්‍යයි. ඒ කියන්නේ දැන් ස්පර්ශය නිසා හටගන්න දේකුත් තියෙනවා. ඒ වගේම ස්පර්ශය නිසා ස්පර්ශය තුළ නිමිති හමු වීම නිසා ස්පර්ශය පිළිබඳව අපිට ඇසුරු කරන්නට දේවල් හමු වෙන කම නිසා අපි පුද්ගල භාවයක් උපදෝගෙන පුද්ගල භවින් ඒ දේ ඇසුරු කරන නිසා අපිට අර කියපු දුක්ඛ දෝමනස්ස විඳින්න වෙන බවකුත් තියෙනවා. එතකොට අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදිනවා කියන තැනදී එතන ස්පර්ශය කියන එක තැනකදී සංකත දුක්ඛ ලක්ෂණය අපි තේරුම් ගත යුතුයි. අනිත් තැනදී අපි ජීවිතේට එන දුක් වේදනාව පිළිබඳව එහෙම නැතිනම් අපි ජාති ජරා මරණ කියලා අපි විඳින අද සාමාන්‍ය ලෝකයේ තුල අපි විඳින දුක් වේදනාව පිළිබඳව අපි හඳුනාගත යුතුයි. එතකොට මේ කාරණාව අපිට එකයි මම කිව්වේ පැතිරුණු දෙයක් හැටියට අපිට තේරුම් ගන්නට වෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් අපිට දුක එනවා කිව්වහම අපිට මේක බෙදා දක්වන්නට පුළුවන් නැතිනම් කතා කරන්නට පුළුවන් පැති කිහිපයක් තියෙනවා. ඒ තමයි ඔය කතා කරපු මූලික කාරණා දෙක. දැන් දුක කියන එකෙන් අපි කෙනෙක් හිතනවා නම් මේ කියන්නේ මූලික වශයෙන්ම සංකත දුක්ඛ ලක්ෂණය මුළු සමස්ත සංකත ධාතුවයි කියලා කියනවා නම් ඒ සංකත ධාතුව කියන තැනදී ඒ දුක හටගෙන තියෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්ම තමයි. ඒ දුක හටගෙන තියෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්ම තමයි. කෙනෙක් කියනවා නෑ මෙතන දුක තියෙන්නේ කෙනෙක් පිරික්සා බලනකොට එයාට පේනවා නම් ජරා මරණ මේ අපි විඳින වේදනාත්මක දුක ගැන කතා කරන්න කියලා අපිට පේනවා නම් ඒකත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි. දැන් මෙන්න මේ කාරණා දෙක අපි බෙදලා අපි තේරුම් ගන්නට අවශ්‍යයි. හේතුව මේ කාරණාව තේරුම් ගැනීම මතම අපිට නිවන හෝ සසර කියන කාරණාව විද්‍යමාන වන නිසා දුක තියනවද නැද්ද කියන දේ විද්‍යමාන වන නිසා දැන් අපි සාමාන්‍යයෙන් අපි නිරන්තරයෙන්ම මේ සමීපස්තව කරුණු කතා කරන නිසා මම වැඩි වෙලාවක් ගන්නෙ නැහැ මේ කාරණාව ඔබට තවදුරටත් වඩා තහවුරු කරන්නට විස්තරාත්මකව පැහැදිලි කරන්නට මම හිතනවා ගොඩක් ධර්මදේශනා ශ්‍රවණය කරන පිරිසක් මෙතන ඉන්නේ කියලා. දැන් අපිට ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුක උපදිනවා කියලා කියනකොට දැන් අර පළවෙනි කාරණාව සංකත දුක්ඛ ලක්ෂණය තියෙන තැන ගැන අපි කතා කළොත් අපිට පේනවා ඇහැට වර්ණ රූපයක් ස්පර්ශ වෙනවා වර්ණ රූපයක් ගැටෙනවා. එතකොට එතනට ඇස පිළිබඳව පවතින නැත්නම් ඇසෙහි හටගන්නේ හිතට අර රූපේ පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා. දැන් මෙතනදී තියෙනවනේ මේ තුන්දෙනාගේ එකතුව කියන තැන ස්පර්ශය කියලා දෙයක්. තින්න සංගති පස්සෝ කියන තැනදී මේ තුන්දෙනාගේ එකතුව කියන තැන මෙතන තියෙනවා ස්පර්ශය කියලා දෙයක්. එතකොට මේ තුන්දෙනාගේ එකතුව ස්පර්ශයයි කියලා කියන දේ නිසා තමයි වේදනාව කියලා දෙයක් අපිට උපදින්නේ. වේදනාව තියෙන දෙයක් තමයි හඳුනාගන්නේ. හඳුනන දෙයක් පිළිබඳව තමයි චේතනා ඇති කරගන්නේ. නැතිනම් සිතුවිලි ඇති කරගන්නේ. එතකොට මේ සිතුවිලි ඇති කරගන්න තැන තමයි නැතිනම් විතර්ක උපදව ගන්න තැන තමයි අපිට ඊට පස්සේ දුක උපදින්නට හේතු ටික තියෙන්නේ. එතකොට දැන් මේක සම්පූර්ණයෙන්ම අපිට පිළිවෙලක් ඇතුව පේනවා. පළවෙනි තැනදී දුක උපදින තැනක් ආවේ නැහැ. පළවෙනි තැනදී විතර්ක උපදින තැනක් ආවේ නැහැ කියලා. එතකොට එතනදී සිද්ධ වුණ දේ තමයි අර තින්නම් සංගති පස්සෝ කියපු දේ නැතිනම් තුන් දෙනෙකුගේ එකතුව ස්පර්ශයක් ලෙස අපි හඳුනාගත්තා. ඇහැට අනාත්ම වර්ණ රූපේ පතිත වුණාට පස්සේ ඇසට යම් විදියකටද වර්ණ රූපේ පතිත කරගන්න පුළුවන්කම තිබුණේ. අන්නේ ඇසේ ස්වභාවය අනුව අපි මේ රූපේ පිළිබඳව විශ්ලේෂණය කළ දැනගන්නකොට
අපි ඒකට කියනවා චක්කු විඥානය කියලා. මෙන්න මේක දර්ශන කෘත්‍ය સિદ્ધ කරලා තියෙනවා. පෙනීම කියන දේ අපිට හදලා තියෙනවා. නැතිනම් දිට්ඨ කියන ස්වභාවය, දකින්න බව කියලා බව අපිට හදලා තියෙනවා. දර්ශනාර්ථය સિદ્ધ කරලා තියෙනවා. එතකොට මෙන්න මේ දර්ශනාර්ථය නැතිනම් දකින්න බව කියන එක, රූප දකින්න බව කියන එක මෙතනදී සිද්ධ වුණේ කුමක් නිසාද? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය නැත්තම් මේක වෙන්නේ නැහනේ. ඇහැ නැති වුණා නම් රූපේ හිතට කෙලින්ම ඇවිල්ලා ස්පර්ශ වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ වගේම රූපය තිබුණේ නැතිනම් ඇස කියන දේ පණවන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට ඒ අනුව දැනගන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. ඒ වගේම මෙතන හිත ඇති උනේ නැතිනම් චක්කු ප්‍රසාදයේ බිඳී යයි කිසිම ආකාරයකින් එතන දැනගන්නට පුළුවන් කමකුත් නැහැ. එතකොට මේ තුන් දෙනෙකුගේ එකතුව තුළ ඒ ස්පර්ශය තුළ තමයි අපි ඊට පස්සේ ඊට අනුරූපව අපි හිතින් ඒ කරුණ ඔසවා අරගෙන අරමුණු කරමින් ඒකට ඒ පිළිබඳව අපි හිතමින් මේ විතර්කණය කරමින් නැවත ඒක මනසින් අපි ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරගනිමින් අපි කෙලෙස් උපදව ගන්න තැනට යන්නේ. එතකොට ඔන්න ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේක සිද්ධ වෙනවා කියනකොට මේ තමයි පළවෙනි අවස්ථාව අපි තේරුම් ගත යුතු ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේක සිද්ධ වෙනවා කියන එක. මෙන්න මේ ස්පර්ශ ප්‍රත්‍ය නැතිනම් මේක මෙතනින් එහාට අර විතර්කණය කිරීම කිසිම දෙයක් ඇත්තේ නැහැ. දුක පණවන්නට එතන පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා ස්පර්ශ ප්‍රත්‍යයෙන් අපිට දුක ඇති වෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුක ඇති වෙනවා කියනකොට අපි මෙතනදී අර මට්ටමේ තියෙන දුක්ඛ ලක්ෂණය අපි තේරුම් ගන්නට ඕනේ. එතන තියෙන සංකත දුක්ඛ ලක්ෂණය. සංකත කියලා කියන්නේ මේ ධර්ම හේතු නිසා හටගත්ත දේවල් කියන එක. ඇහැ කියන එක හේතු නිසා සකස් වුණ දෙයක්. අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාරය කියන මෙන්න මේ හේතු නිසා තමයි ඇහැ කියන එක හැදිලා තියෙන්නේ. එසේ හැදුණු ඇහැට තමයි රූප ගැටුනේ. එතනට තමයි හිත යොමු වුනේ. එතකොට මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. ඒ හේතු ටික අනුව මේ දේ වෙනස් වෙලා යනවා. ඒ නිසා විපරිණාමයක්, අනිත්‍යතාවයක් තියෙනවා. තව විදිහකින් කිව්වොත් නිරෝධය ස්වභාව කොට පවතිනවා. නිරෝධ ධම්මං කියලා කියනවා. චක්කුන් නිරෝධ ධම්මං. මේක නිරෝධයේ ස්වභාව කොට පවතින දෙයක්. විරාග ධම්මං කියලා කියනවා. මෙතන නොයලීමේ ස්වභාව කොට පවතින දෙයක් තියෙනවා. ඇහැ කියන එකේ යථාර්ථය විරාග ධම්ම, නිරෝධ ධම්ම ස්වභාවයක්. නොයැලෙන ස්වභාවයක් තියෙනවා. මොකද ඇලෙන්න දෙයක් මෙතන පනවන්න එක දෙයක් ලැබෙන්නේ නැහැ අපිට. එතකොට මෙන්න මේ හේතුඵල ධමයක් මෙතනදී කතා කරන්නේ. දැන් සමහර වෙලාවට මේ කාරණාව පිළිබඳව සාකච්ඡා කරනකොට ඇතැම් වෙලාවට මේ කාරණාව පිළිබඳව වටහා ගන්නට බැරි කම නිසාද අපි දකින ඇතැම් වෙලාවට කෙනෙක් දෘෂ්ටිගත වෙනවා. මේ කියන්නේ එළියේ රූපේ නැහැ කියලා. එහෙම නැතිනම් අපි දකිනවා චෝදනා මුඛයෙන් කතා කරනවා අපි මේ එළියේ රූප නැහැ කියලා මේ කියන්නේ එළියේ මොකක්වත්ම නැහැ කියලා කියන්නේ කියලා. දැන් මේ කියන්නේ එළියේ රූප නැහැ කියලා දෙයක් නෙමෙයි. මේ කියන්නේ එළියේ ඔක්කොම තියෙනවා, තියෙන රූප ටික අපි මෙහි හදාගෙන බලනවා කියන එකකුත් නෙමෙයි. එනිසා මේ කියන කාරණාව තේරුම් ගන්න මෙතනදී මේ පැහැදිලි කරන්නේ මේ ඇස ඇති කල්හි විතරයි අපිට පෙනෙන රූපේ පනවන්න පුළුවන්කම තියෙන්නේ. ඇස ඇති කල්හි. ඇස ඇති කල්හි කියලා කියන්නේ ඇහැ හට ගන්න වෙලාවට ඒ වෙලාවට රූපේ ගැටෙනවා. රූපේ ගැටෙනකොට එතන හිත යොමු වී තිබුණට පස්සේ අන්න අපිට රූපේ පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඇස උපදින්න නැතුව ඒ රූපය එහෙ තියෙනවා. ඇහැ උපදින්න නැතුව ඒ රූපය එහෙ තියෙනවා කියලා කෙනෙක් කිව්වොත් ඒ තියෙන රූපය අපි විඳින්නේ, අපි දැනගන්නේ මොන ආයතනයෙන්ද? බුදුරජාණන් වහන්සේ ලෝකයේ පිළිබඳව විවරණය කළේ භෞතික తত্ত্বය තුළ ඉඳලා කියන තැනකින් නෙමෙයි. භෞතිකත්වයට ගිහිල්ලා නෙමෙයි ලෝකයේ පිළිබඳව විවරණය කළේ. ලෝකයේ පිළිබඳව විවරණය කළේ ආධ්‍යාත්මික තැනක ඉඳලා. ඒ නිසා තමයි යම් කිසි කෙනෙකුට ඇස තියෙනවා නම්, රූප තියෙනවා නම්, චක්කු විඥානය තියෙනවා නම් මේ තමයි ලෝකය, මේ තමයි ලෝක ප්‍රඥප්තිය කියලා දේශනා කළේ. එතකොට ලෝකයේ හට ගැනීම කියන දේ ගැන බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ඒ කියන්නේ මේ ලෝකෝත්තර දර්ශනයට අදාළව මේ ලෞකික දේශනාවන් පටල ගන්නට එපා. මේ කියන්නේ ලෝකෝත්තර දේශනාව සම්බන්ධයෙන්. එතකොට අන්නේ ලෝකෝත්තර අර්ථයක් උත්පාදනය කරනකොට ඒක මතු කරලා දක්වනකොට බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරන්නේ හැම වෙලාවකදීම තමා තුළ හටගනු ලබන ලෝකයක්, ආයතන ලෝකයක් පිළිබඳව. එතකොට ඇස ඇති කල්ලි තමයි යාට රූප ලෝකය ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඇහැට ගෝචර නොවුනොත් යම් රූපයක් ගැන එතනට හිත නොයේදී තිබුණා නම් යම් රූපයක් පිළිබඳව කතා කරන්න යාට පුළුවන් කමක් නැත්තේ නැහැ.
කොච්චර ලෝකේ රූප තියෙනවා කියලා කිව්වත් ඒ රූපේ එයාට ගෝචර නැහැ. එයාට ඒ රූපේ නැහැ. එයාට ඒ රූපේ බොරුවක්. ඒ නිසා මේ කාරණාව අපි තේරුම් ගන්නට ඕනේ. මේ එළිය තියනවද නැද්ද කියන එක ගැන නෙමෙයි මේ කතාව කතා කරන්නේ. ඔබට රූපය හම්බුනේ කොහොමද කියලා මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ කතා කරන්නේ. නැතිනම් එළිය නැහැ කියන්නට නෙමෙයි. එළිය තියෙනවා. ඒ තියෙන්නේ කොයි වෙලාවටද? ඇස ඇති කල්හි ඇස හටගත්තා නම් ඒ හටගත්ත ඇහැට වර්ණ රූපේ පතිත වෙනවා. ඒ වර්ණ රූපේ ආපාතහාගම වෙනවා. ඒ නිසා බාහිර ආයතනය කියලා කියන එකට. බාහිරින් සම්බන්ධ වෙන ආයතනය. එතකොට මේ ඇහැ පිළිබඳව තියෙන හිතින් බාහිර රූපේ පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ මට්ටමේදී විතරයි රූපය ඇසුරු වෙන මට්ටම. ඒ මට්ටමේදී විතරයි රූපය ඇසුරු වෙන මට්ටම. එතකොට කෙනෙක් හිතන්නට පුළුවන්. එතකොට දැන් අතීත රූප ගැන අපි හිතන්නේ කියලා. දැන් ඔබට රුවන්වැලි සෑය සිහිපත් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් රුවන්වැලි සෑය කියලා ඔබ සිහිපත් කරගන්නේ යම් කිසි වෙලාවක යම් අවස්ථාවක ඇසෙන් දැකපු රූපායතනයේ මිසක ඔබ සිහිපත් කරගන්නේ ඔබ කිසිම කලයක නොදැකපු දෙයක් ඔබට සිහිපත් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ ඇසෙන් දැකපු දෙයක් පිළිබඳව තියෙන නිමිත්තක් තමයි දැන් ඔබ ඒ රූප නිමිත්තක් ඒ රූප ආරම්මණයක් තමයි දැන් හිතෙන් නැවත අරමුණු කරන්නේ. එතකොට දැන් ඒ නිසා මේ දේවල් ලෝකෙ තුල සත්‍ය වශයෙන්ම එළියේ තියනවා කියලා කියනවා නම් මේ එහෙම කතාවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක්. යමක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න දේ ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඇස බිඳිලා ගියොත් රූපේ නැති වෙලා ගියොත් ඒ හිත නැති වෙලා ගියොත් එතන දර්ශන කෘත්‍ය තියෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ පෙනීම කියන දේ එතනදී නැති වෙලා යනවා. නැතිනම් දර්ශන කෘත්‍ය කියන දේ එතනදී නැති වෙලා යනවා. පේන බව පේන දේ එතනදී නැති වෙලා යනවා. මේ කතා කරන්නේ තාම අපි අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේ දුක හට ගන්නවා කියන තැනදී මේ දුක උපදින තැන. මෙන්න මේක තමයි පින්නතුනේ දුක කියන එකේ සංකත දුක්ඛ ලක්ෂණය කියන කොටස. සංකත දුක්ඛ ලක්ෂණය. සංකත දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ මෙතනදී දැන් මේ හේතු නිසා සකස් වෙන නිසා තමයි මේකේ සංකත දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ. මෙතන දුක අර වේදනාත්මක දුකක් නෙමෙයි. මගේ හිතට හරි දුකයි, මගේ කයට හරි දුකයි කියන තැන නෙමෙයි මේ. මේ සංකතයි මේ ධර්ම හේතු නිසා සකස් වෙනවා. එහෙනම් හේතු නැති වෙනකොට මේක නැති වෙනවා. ඒ නිසා හේතුවට අනුරූපීව මේ දේවල් වෙනස් වෙන නිසා මේකට කියනවා දුක පරිඤ්ඤයයි. නුවණින් අපි මේක පිරිසිදු දැක්ක යුතුයි. මෙතන තියෙන සංකත දුක්ඛ ලක්ෂණය. සංකත දුක්ඛ ලක්ෂණය. දැන් මෙන්න මේ සංකත දුක්ඛ ලක්ෂණයක් පවතින තැනක මේ සංකත ලක්ෂණය නොදන්නාකම නිසා නැතිනම් මේ සංකත සංස්කාරය අවබෝධ කරගන්නේ නැතිකම නිසා තව විදිහකින් කිව්වොත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේ සංකත දුක හටගන්න බව දකින්නේ නැති නිසා ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේ දුක උපදින බව තේරුම් ගන්න නැතිකම නිසා අපි මොකද කරන්නේ? අපි අර ස්පර්ශ ආයතන වෙත නැවත මනසින් නැඹුරු වෙනවා. ස්පර්ශ ආයතන වෙත නැවත මනසින් නැඹුරු වෙනවා. කොහොමද නැඹුරු වෙන්නේ? ඇහැ පැත්තට, රූපය පැත්තට, චක්කු විඥානයේ පැත්තට අපි නැවත නැවත තමන්ගේ හිතින් නැඹුරු වෙනවා. එතකොට අපිට ලෝකෙ තුල ඔන්න දැන් රූප තියෙනවා කියලා සංකල්පනාවක් තියෙනවා. ඊයේ දැකපු දේ ආපහු දකින්න පුළුවන්. දැන් මොහොතකට කලින් දැකපු දේ නැවත දකින්න පුළුවන්කම තියෙනවා. දැන් අන්න ඔහොම මනසක් තියෙන කෙනාට යන්නේන මිනිස්සු ඉන්නවා, ජීවත් වෙන මිනිස්සු ඉන්නවා, ජීවත් වෙන මිනිස්සු ලෙඩ වෙනවා, ජීවත් වෙන මිනිස්සු මරණයටපත් වෙනවා. ලෝකෙ තුල අපි කැමති අකමැති දේවල් තියෙනවා. ඒ දේවල් වෙනස් වෙනවා. අන්න දැන් දුක් විඳින්න පුළුවන් මනසක් අපිට නිර්මාණය කරගෙන තියෙනවා. දැන් මේ දුක මොකද්ද? මේ දුක අර අපි සංකත දුක තිබුණ තැනක නැතිනම් දුක්ඛ ලක්ෂණයක් තිබුණ තැනක අපි මානසිකව උපද්ද ගන්න දුකක්. සමහර විට කායිකව අපිට යම් ප්‍රත්‍යයෙන් ඍතු හෝ යම් කිසි විපර්යාසයක් නිසා හෝ තව කෙනෙකුගේ පීඩාවක් නිසා හෝ අපිට කායික දුකක් දැනෙන්න පුළුවන්. ඒ දුකක් දැනෙන තැනකදී වුණත් අපි හිතන්නේ කාටද මේ ජීවත් වෙන මට තමයි මේ දුක ආවේ. එතකොට ඒක සත්වයේගේ පුද්ගලයේගේ දුකක් බවට පත් වෙලා දැන් ඔන්න ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක අපිට දුකක් විදිහට අද විඳින්න පුළුවන්කම තියෙනවා. ප්‍රිය විප්‍රයෝග දුක්ඛ, අප්‍රිය සංප්‍රයෝග දුක්ඛ, කැමැති දේ නොලැබීම යම් පිච්ඡන්න ලැබති කියලා කියන්නේ. ඒ දුක් අපිට අද විඳින්න පුළුවන්කම තියෙනවා. ඇයි? අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත සංකත ධර්මතාවයේ පිළිබඳව නොදන්නාකම නිසා අපි හිතනවා ඒ පැත්තේ යම් දේවල් පවතිනවා කියලා. ඒ පැත්තේ යම් දේවල් පවතිනවා. රූපයේ පැත්තේ
මෙහි මානසිකව ඇති කරගන්න ඒ ධර්මතා ටික අපි හිතනවා එහි තියෙන රූපේ තමයි මේ දැනගන්නේ. එහි තියෙන රූපේ තමයි දැනගන්නේ. එහි තියෙන සද්දේ තමයි දැනගන්නේ. ඒක එළියේ තිබුණ දෙයක් හැටියට අපි ඒක පැත්තට නිමිති ඉතුරු කරනවා. එතකොට අපිට මේ සත්වයාගේ සද්ද මේ කුරුල්ලෙකුගේ සද්දයක් මේ ඇහෙන්නේ. දැන් අපි නිමිති ඒ පැත්ත ඉතුරු කරලා තියෙනවා. දැන් අපිට පුළුවන් ආපහු ඒ ශබ්දය අහන්න. මේ අහවලාගේ කටහඬ තමයි අපිට ඇහෙන්නේ. මේ තියෙන්නේ අපි ඊයේ දැකපු කෙනා මේ ඉන්නේ. මේ අපි ගොඩ කාලයක් තිස්සේ අඳුනගත්ත කෙනා ඉන්නේ. මේ විදිහට අපි තමන්ගේ හිත පැත්තෙන් අපි දැනගන්න දේ අපි දකිනවා කොහෙ තියෙන දේ හැටියටද අර රූපේ පැත්තේ තියෙන දේවල් හැටියට. ඒ කියන්නේ අපි නිමිති ඉතුරු කරනවා හැම වෙලාවකදීම අර ස්පර්ශ ආයතන ටික පැත්තේ. අපි නිමිති ඉතුරු කරනවා ස්පර්ශ ආයතන ටික පැත්තේ. දැන් එයාට මොකක්ද වෙලා තියෙන්නේ? එයා ආයතන හයේ නිරෝධය අපි කියන්නේ නිරෝධ ධම්මං කියලා ඇහැ කියන එක. ඒ ආයතන හයේ නිරෝධය සාක්ෂාත් කළේ නැහැ. ඒ නිසා යාට ඇහැ තියෙන කෙනෙක් වෙලා. ඒ නිසා යාට රූප තියෙන කෙනෙක් වෙලා. ඒ නිසා යාට හිත තියෙන කෙනෙක් වෙලා. රූප යාට ගැන හිතලා දැනගන්න පුළුවන් කෙනෙක් වෙලා. එයාට ඇහැ තියනවා දැන්. එයාට රූප තියනවා දැන්. එයාට චක්කු විඥානය තියනවා. මේ ටික තිබ්බොත් මොකද්ද කියන්නේ එයාට? ලෝකේ තියනවා. ලෝකේ තියනවා කියලා කියන්නේ අද ඔබට ඇසුරු කරන්න පුළුවන් සමස්ත ලෝකයක් ඔබට තියෙනවා. අන්න දැන් ලෝකය සහ ලෝක ප්‍රඥප්ති තියෙනවා. ලෝකය සහ ලෝක ප්‍රඥප්ති. ලෝක ප්‍රඥප්ති කියලා කියන්නේ ලෝකය ගැන ඔබ තියෙන සටහන් නිමිති. මෙන්න මේ වගේ මේ තියෙන දේවල් මේ ගස් කොළන් මිනිස්සු ඉන්න යාන වාහන තියෙන අපිට හැසිරෙන්න පුළුවන් යන්න එන්න පුළුවන් ලෝකයක්. දැන් අර විදිහේ යථාර්ථයක් තියෙන තැනක අපිට ඒ ආයතනේ හිස් වෙන්නේ නැතිකොට ඒ ආයතනය තුල ශුන්්‍යතාවයක් නොපෙනෙනකොට අපිට ඒ ආයතනය කියන දේ සත්පුද්ගල නිමිති වලින් පිරීලා පේනකොට අපිට පුළුවන් කලින් දැකපු දේවල් ආයෙ දකින්න. එතකොට ඒ දේවල් වල විපරිණාමය දැකලා දුක් වෙන්න. අනේ අම්මා වයසට ගිහිල්ලා දරුවා ලෙඩ වෙලා අපි කැමති අය මරණයටපත් වෙනවා. කැමති අය ලෙඩ වෙනවා. උන් අපේ ජීවිතේට පින්නතුනේ දුක ගලාගෙන එන විදිහක් අපි හදාගෙන තියෙනවා. දැන් එතකොට මේ දුක හැදුනේ කුමක් නිසාද කියලා අහුවොත් අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතා ටික නොදන්නා අවිද්‍යාවත් මූලික කරගෙන අපි ඔන්න දුක උපද්දගෙන තියෙනවා. දැන් ඒද ස්පර්ශ ප්‍රත්‍යයෙන්ම තමයි. එතකොට දැන් අපි මෙතනදී ඒකයි මම දුකේ ඇතිවීම කියන කාරණාව කොටස් දෙකකට බෙදලා මේ කාරණාව විග්‍රහ කරන්නට ගියේ. අර සංකත වශයෙන් පවතින දුක්ඛ ලක්ෂණ ටිකක් යම් තැනක පවතිනවා. ඒ දුක්ඛ ලක්ෂණ ටික පවතින තැනක මෙන්න මේ විදිහේ වැරදි විදිහට උපද්ද ගන්න දැක්මක් නිසා. ඒ කියන්නේ විඥාණයට ඇස ඇසුරු වෙනකොට ඇහැ පැත්තේ නිමිති තියනවා කියලා ඇසුරු වෙනකොට විඥාණයට රූප ඇසුරු වෙනකොට ඒ පැත්තේ නිමිති තියනවා කියලා ඇසුරු වෙනකොට විඥාණයට විඥාණය ඇසුරු වෙනකොට ඒ පැත්තේ නිමිති තියනවා කියලා විඥාණයට විඥාණය ඇසුරු වෙනකොට අන්න ඒ අවස්ථාවවලදී පින්නතුනේ අපිට තමන්ගේ සිත තුළ උපදින ආශ්‍රව ධර්මතා ටික වර්ධනය වීම තුළ නැවත නැවතත් එයාගේ ලෝකයේ තුල වාසය කිරීම සිද්ධ වෙනවා. එතකොට එයාට දුක උපද්ද ගන්න පුළුවන් කායික මානසික දුක උපද්ද ගන්න පුළුවන් භූමිය සැලසී තිබෙනවා. එතකොට මෙන්න මේ කියන ආකාරයට අපිට ලෝකයේ තුල අද විඳින අපි පවතින දුකක් ගැන අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේකට හේතුව මොකද්ද? මෙන්න මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේක ඉපදීම. ඒකට සංකත ලක්ෂණය පිළිබඳ නොදන්නා කම නිසා දුක්ඛ ලක්ෂණය නොදන්නා කම නිසා අර විදිහේ දුකක් උපද්දගෙන තියෙනවා. දැන් යම් කෙනෙකුට මේ දුකෙන් නිදහස් වෙන්නට ඕනේ නම් යම් කිසි කෙනෙකුට මේ දුක කෙලවර කරන්නට අවශ්‍ය නම් ඒ දුකෙන් නිදහස් වෙන්නට අවශ්‍ය දුක කෙලවර කරන්නට අවශ්‍ය කෙනා මොකද්ද කළ යුතු වෙන්නේ? යම් කිසි කෙනෙකුට ඕනේ නම් මේ දුක නැති කරලා දුක කෙලවර කරන්නට ඒ කෙනා මොකද්ද කළ යුතු වෙන්නේ? අපි කියනවා දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඕනේ කියලා. දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඕනේ කියලා කියන්නේ අර දුක පිළිබඳව අර සංකත දුක්ඛ ලක්ෂණ ටික එයා දැක්කනම් මොකද්ද වෙන්නේ? ඒ සංකත දුක්ඛ ලක්ෂණ ටික එයා ප්‍රතිවේධ කළා නම් නැතිනම් සංකත දුක්ඛ ලක්ෂණය එයා හරියට අවබෝධ කරගත්තා නම් අන්න ඒ පුද්ගලයාට අර විදිහට කායික මානසික වශයෙන් ඇති කරගන්න පුද්ගලයින්ට පැමිණෙන දුක අනුත්පාදයට යනවා. එයා අවබෝධ කරගෙන තියෙන මොකද්ද? ස්පර්ශ ආයතන හයේ Nirodhe. සංකත ධර්මයන්ගේ නිරෝධ ලක්ෂණය අවබෝධ කරගෙන. එතකොට අර යේ ධම්මා හේතුඵබවා තේසං හේතු තථාගතෝ ආහ කියලා කිව්ව දැන් යම් හේතු නිසා හටගත්තා නම්
ඒ හේතු නිසා හටගත්ත ධර්මයන් එය උපදින්න හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. තේසංචයෝ නිරෝධෝච. ඒ හේතු ධර්මයන්ගේ නිරෝධ කිරීම තුළ ඵලය නිරෝධයටපත් වෙනවා. එතකොට දැන් අපි දැක්ක මේ කායික මානසික දුක ආවේ අර සංකත ධර්මතා ටික පිළිබඳව නොදන්නා අවිද්‍යාවත් නිසා. ඒ අවිද්‍යාව නිරෝධ කිරීම තුළින් සංකත ධර්මතාවයන්ගේ තියෙන දුක්ඛ ලක්ෂණය අවබෝධ කිරීමෙන් විද්‍යාව උත්පාදනය කිරීම තුළ දුක්ඛ නිරෝධය සිද්ධ වෙනවා කියලා. එතකොට මෙන්න මේ විදිහට අපිට ප්‍රායෝගිකව මෙතනදී යම් දර්ශනයක් තියෙනවා තේරුම් ගන්නට. එතකොට අර සංකත දුක්ඛ ලක්ෂණය තමයි අපි ප්‍රතිවේද කළ යුත්තේ. ඒ ප්‍රතිවේදයම තමයි සලායතන නිරෝධය කියලා කියන්නේ. ස්පර්ශ ආයතන 6 නිරෝධය කියලා කියන්නේ වෙන එකක් නෙමෙයි. අර සංකත දුක්ඛ ලක්ෂණයම අවබෝධ කරගන්නකොටයි අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින ධර්මතා ටික ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධයි කියලා කෙනෙක් දකිනවා නම් ඒ ස්පර්ශ නිරෝධය ඇතුලේ එයාට අම්මා තාත්තා ඊයේ පෙරේද දැකපු දේවල් මේ මොනවද තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එයාට හුදු ධර්මතා ටිකක හට ගැනීමක් සහ වැයවීමක් කියන දේ දකින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට එයාට පුළුවන්කම තියෙනවා ස්පර්ශ ප්‍රත්‍ය පිළිබඳව නැතිනම් ස්පර්ශයන්ගේ හට ගැනීමෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මෙන්න මේ විදිහට අහනකොට දැන් අපි ওই සූත්‍රයේ පළවෙනි කොටස පිළිබඳව අපි කතා කළේ නැතිනම් සරියුත්තර ස්පර්ශ සමුදයෙන් දුක හට ගන්නවා කියලා කියපු කාරණාව පිළිබඳව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේත් මේ කාරණාව පිළිබඳව නැවත අනුදැන වදාරීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ සහ ආනන්ද තෙරුන් වහන්සේ අතර වන සාකච්ඡාව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ජරා මරණං ආවසෝ ආනන්ද කින් නිදානං කින් සමුදයං කින් ජාතිකං කින් පබවಂತಿ පුට්ටෝහම් බන්තේ එවං ව්‍යාකරයං. ස්වාමීනි මගෙන් ඇහුවොත් එහෙම කෙනෙක් මේ ජරා මරණ ආනන්ද ජරා මරණය කුමක් නිදාන කරගෙන කුමක් ප්‍රභවය කරගෙනද තියෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් අර අපි කතා කළානේ දැන් අපේ ජීවිතේට දැන් පුද්ගලයෝ මරුණාම දුක එනවා, පුද්ගලයෝ ලෙඩ වුණාම දුක එනවා කියලා. අන්නේ ඒ විදිහට කෙනෙකුගේ ජීවිතේට අර කායික මානසික දුක එන දේ ගැන කවුරු හරි මගෙන් ප්‍රශ්න කළොත් එතකොට කිං ජාතිකං කිං පබවಂತಿ එවං පුට්ටෝහං ඒ විදිහට මගෙන් ඇහුවට පස්සේ මම ඔහුට මෙහෙම කියනවා ජරා මරණං කෝ ආවසෝ ජාති නිදාන. ඒ ජරා මරණය ජාතිය නිදාන කොට පවතිනවා. ජාතිය නිදාන කරගෙන පවතිනවා. ජාතිය කියලා කියන්නේ අර උත්පත්තිය ප්‍රධාන කරගෙන. උත්පත්තිය කියනකොට අපි ජාතිය කියන දේ අර ප්‍රතිසන්දි ජාතිය. එහෙම නැතිනම් අපි ඉපදීම කියන දේ දුකයි කියලා අපි කතා කරන්නේ. එතකොට අන්න ඒ ජාතිය ප්‍රභවය කොට පවතිනවා කියලා මම පිළිතුරු දෙනවා. එතකොට උත්පත්තිය කියන කාරණාව පිළිබඳව අපිට මෙතනදී තේරුම් ගන්නට හොඳ අවස්ථාවක් සැලසෙනවා. මොකද්ද? ජාතිය නිසා ජරා මරණ දුක එනවා. ඉපදීම නිසා ජරා මරණ දුක එනවා. ඉපදීම නිසා කියලා කියනකොට අපිට ඉපදීම කුමක්ද? ඉපදීම කියන දේ කුමක්ද? එතකොට ඉපදීම කියන දේ අපිට අර්ථ දකින්නට වෙනවා. අර ඒ කියන්නේ ඒ ධර්මතාවයන්ගේ හට ගැනීම කියන දේත් ඒ වගේ මේ ධර්මතාවයන්ගේ හට ගැනීම කියන දේ තුළ ඒ සත්ව පුද්ගලයින්ගේ හට ගැනීම කියන දේත් කියන මේ කාරණා දෙකකින් අපිට තේරුම් ගන්නට වෙනවා. අර ධර්මතා දෙක පිළිබඳව යම් කිසි කෙනෙකුට ඒ සත්ව පුද්ගලයින්ගේ ಜಾතිය හම්බ වෙනකොට අන්න එතන ජරා මරණ දුක එනවා. ජරා මරණ දුක එනවා. ධර්මතාවයන් නිසා කවදාවත් දුක පැමිණෙන්නේ නැහැ. හැබැයි සත්ව පුද්ගලයන්ගේ ಜಾතිය, සත්ව පුද්ගලයන්ගේ ඉපදීම, සත්ව පුද්ගලයන්ගේ හට ගැනීම නිසා ඒ අයට ජරා මරණ දුක විඳින්නට සිද්ධ වෙනවා. දැන් අර ප්‍රතිසන්දි වශයෙන් අපි ලැබපු ಜಾතිය කියලා කිව්වොත් මෙතන ಜಾතිය කියන එක ප්‍රතිසන්දි වශයෙන් අපි ලබාගත් විඥානයේ පහළවීම කියන තැන අර්ථය ගත්තොත් එතකොට යම් ගැටලුවක් එනවා. එහෙම වුණොත් මේ ජරා මරණය මේ ජීවිතේ මිදෙන්න පුළුවන් කමක් නැහැ. ජරා මරණ දුකෙන් මිදීම තියෙන මරණින් මත්තේ අද අජරාමර සංඛ්‍යාත නිවනක් නැහැ කියලා. ඒ නිසා මෙතනදී ಜಾතිය කියන එක අපි දත යුතුයි. මේ කතා කරන්නේ අර සත්ව පුද්ගලයන්ගේ ಜಾතිය කියන දේ. යාතේ සන්තේසං සත්තානං ඒ සත්වයින්ගේ ඒ සත්වයින්ගේ කියනකොට දැන් ඒ සත්තුන්ගේ ඒ භව පිනිස කියලා කියන්නේ. තේසං සත්තානං තතත්ථාය කියලා මේක පැහැදිලි කරනවා. තේසං සත්තානං තතත්ථාය ඒ සත්වයන්ගේ එසේ වීම පිනිස.
තිරසංගත සතුන්ගේ තිරසංගත බව පිනිස. මිනිසුන්ගේ මිනිසත් බව පිනිස. දෙවියන්ගේ දෙව් බව පිනිස. එතකොට ඒ බඳු බවක් තියෙනවා නම් අන්න ඒ බඳු ලක්ෂණයක් තියෙනවා නම් තේසං සත්තානං තතත්තාය. ඒ බඳු දැන් මම මිනිස්සෙක් හැටියට මම දකිනවා. මේ ස්කන්ධ ටික මිනිස්සෙක් හැටියට මම තේරුම් අරගෙන ඉන්නවා. ඒ බඳු ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට අන්න ඒ බඳු ස්වභාවයකින් ඒ සත්පුද්ගල බව අපි උපද්දගත්තට පස්සේ අන්න එතන ජරා මරණ දුකේ පැනවීමක් කරන්නට වෙනවා. මගේ මරණ දුක මට විඳින්න පුළුවන්. තව අයගේ මරණ දුක මට විඳින්න පුළුවන්. එතකොට ඒක අර ධර්මතා කියන කොටසට වඩා තේසං ධම්මානං කියන තැනට වඩා තේසං සත්තානං ඒ සත්වයින්ගේ තියෙන જાතියක් පිළිබඳව. එතකොට මෙන්න මේ જાතිය නිසා මම ජරා මරණ දුක එනවා කියලා කියනවා. එතකොට જાතිය ඇවැත්නි කුමක් නිදාන කරගෙනද තියෙන්නේ කියලා මගෙන් අහුවොත් જાතිය කියන එක භව නිදානා. භවය නිදාන කරගෙන තියෙන්නේ. ಜಾති කියන එක භවය නිදාන කරගෙන තියෙන. භවය කියනකොට කම්ම භවය, උප්පත්ති භවය කියලා අපි භවයේ දෙආකාරයකින් කතා කරනවා. එතකොට අද දවසේදී අද මේ භවයක් තියෙනවා නම් කාම භවයක් කියලා. එතකොට මේ භවය නිසා තමයි භවයේ නිසා තමයි ඒ ಜಾතිය කියන දේ තියෙන්නේ. එතකොට එතන භවය කියන දේ අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන්ගේ අපිට යම් තෘෂ්ණා ඡන්දයක් වශයෙන් අපි බැස ගන්නවා නම් ඒතන අපි ඇලෙන බවක් තියෙනවා නම් අන්න ඒ බඳු මට්ටමක භූමියක ඉපදුණු නිසා තමයි අපි ඒක ග්‍රහණය කරගත්තේ. නිසා භවපච්චා ජාති අර දේවල් නිසා බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ධර්මයන්ගේ නිමිති වශයෙන් අපි හැසිරෙන නිසා නැතිනම් එතන පැවැත්මක් අපිට ලැබෙන නිසා තමයි එතනදී අපි මේ භවය නිසා ජාතිය හදා ගන්නවා කියලා කියන්නේ. එතකොට මේ භවය කියන දේ කුමක් නිදාන කරගෙන කුමක් ප්‍රභවය කරගෙනද තියෙන්නේ කියලා කෙනෙක් අහුවොත් මේ භවය කියන දේ පිළිබඳව මම මේ කුමක් නිදාන කරගෙනද කියලා අහන කෙනාට උපාදාන නිදානෝ උපාදාන සමුදයෝ උපාදාන ජාතික උපාදාන පභවෝති. උපාදානය කියන දේ ප්‍රභවය කරගෙන උපාදානය කියන දේ ජාතිය කරගෙන උපාදානය කියන දේ මූලික කරගෙන තමයි මේ කියන භවය හටගන්නේ. උපාදානය කියලා කියන්නේ දැන් කාම උපාදානය යම් තැනක තියෙනවා නම් කාම පරිග්‍රහණය නැතිනම් කාම ලෙස ග්‍රහණය කරගන්න බවක් තියෙනවා නම් අන්න ඒකට කියනවා කාම උපාදානය කියලා. එතකොට ඒ කාම සහගත දේවල් වල පැවැත්ම තමයි අපි අර කලින් කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් වල තියෙන තෘෂ්ණා ඡන්දය කියලා අපි කිව්වේ. එතකොට ඒ දේවල් වල පැවැත්ම අපිට ලැබෙනවා. දැන් අපි මේ දේවල් වල ඉස්සලාම සතුටු වෙනවා. සතුටු වෙනකොට ඒක තමයි කාම උපාදානය කියලා කියන්නේ. අපි දැඩිව ඒක ග්‍රහණය කරගන්න. උපාදානය නිසා තමයි මේ දේවල් වල පැවැත්ම හම්බෙන්නේ. අපි ඉන්නේ අද කාම භවයේ තුල අද. මේ පුද්ගලයා ජීවත් වෙන්නේ කාම භවයේ තුල. එතකොට මේ කාම භවයේ තුල ජීවත් වෙන පුද්ගලයාගේ එතන ජීවත් වීමට හේතුව මොකද්ද? මේ භවයේ සැකස්මට හේතුුනේ මොකද්ද? රූප විඳිනකම, ශබ්ද විඳිනකම, ගන්ධ සුවඳ රස ස්පර්ශ විඳිනකම. එතන තියෙන උපාදානය තමයි ඒකට හේතුව බවට පත් උනේ. ඒ පැත්තේ පවතිනවා කියලා අපි දැඩිව ග්‍රහණය කරගත්ත කම. එතකොට අපි කාම උපාදානය කියලා කියනවා. ඒ පැත්ත කාම වශයෙන් අපි දැඩිව ග්‍රහණය කරගෙන පවතිනවා කාම උපාදාන කියලා. එතකොට මේ උපාදානයේ කුමක් නිසාද ආවේ කියලා කිව්වොත් උපාදානය කියන එක දැඩිව අල්ලා ගැනීම කියන එක මොකක්වත් නිසා නෙමෙයි එන්නේ තණ්හාව නිසා. තණ්හාපච්චය උපාදානන්නේ. තණ්හාව නිසා තමයි උපාදානය කියන දේ ඇති වෙන්නේ. එතකොට මේ තණ්හාව කියන දේ නිසා උපාදානය කියන්නේ යම් තැනකට තණ්හාව ඇති වෙනාට පස්සේ තමයි අපි ඒ දේ දැඩිව ග්‍රහණය කරගන්නේ. ආය එළියේ යම් රූපයක් පිළිබඳව අපි දැකලා රූප නිමිත්ත බාහිර පවතින බවට අපි කල්පනා කරගෙන ඒ තුල අපි තණ්හාව උපද්ද ගන්නවා. ඒ නිමිත්ත පිළිබඳව. එතකොට ඒකේ ඒ තණ්හා සහගත නිමිත්ත එළියේ තියනවාමයි කියලා අපි මේ පැත්තට නැවත දැඩිව ග්‍රහණය කරගෙන අපි තියාගන්නවා. ඒ පිළිබඳවම තමයි අපි භවය ඇති කරගන්නේ. මේ සමීපස්ත නමුත් එකිනෙකට වෙනස් වූ කාරණාවක්. එතකොට දැන් නැවත විමසනවා තණ්හාව කියන දේ කුමක් නිසාද කියලා. තණ්හාව යම් තැනක උපදිනවා නම් ඒ තණ්හාව උපදින්නේ කුමක් නිසාද? වේදනාව නිසා. වේදනාව නැත්තම් තණ්හාව උපදින්නේ නැහැ. වේදනාව නිසා තමයි වේදනාපච්චය තණ්හා. වේදනාවට තමයි තණ්හා කරන්නේ. වේදනාව කුමක් නිසාද උපදින්නේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. එතකොට ස්පර්ශය නැත්තම් මේ වේදනාව උපදින්නේ නැහැ. ස්පර්ශය කුමක් නිසාද හටගත්තේ? ස්පර්ශය හටගත්තේ සලආයතන නිසා. සලආයතන කියන්නේ ස්පර්ශ ආයතන 6 නිසා. එතකොට
චන්නන්ත්වේව ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා. මේ ස්පර්ශ ආයතන හයේ අශේෂ විරාග නිරෝධේ නිර්වශේෂ කොට යම් කෙනෙක් නිරුද්ධ කරනවා නම් පස්ස නිරෝධෝ ස්පර්ශය නිරුද්ධ කරනවා. ස්පර්ශ නිරුද්ධ වුණොත් වේදනා නිරෝධෝ වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාව නිරුද්ධ වුණොත් ඒ කෙනාට තණ්හා නිරුද්ධ වෙනවා. තණ්හා නිරුද්ධ වුණොත් උපාදානයි නිරුද්ධයි. උපාදානයි නිරුද්ධ වුණොත් භවය නිරුද්ධයි. භවය නිරුද්ධ වුණොත් ජාතිය නිරුද්ධයි. ජාතිය නිරුද්ධ වුණොත් ජරා මරණ දුක නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියලා දෙයක් තියෙනවා නම් මෙන්න මේ දේවල් ඔක්කොම නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහටයි මම ස්වාමීනි මේ කාරණාව මේ ගම්භීරාව භාස ඇති කාරණාව විසඳා දෙන්නේ කියලා මේ ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුවේහි ප්‍රකාශ කරන්නේ. එතකොට දැන් මේ පටිච්චසමුප්පන්න સિદ્ધාන්තේ නැතිනම් පටිච්චසමුප්පාදයේම මේ දේශනා කරපු පැහැදිලි කරන තවත් එක පරයයක්. මෙතනදී වෙනස්ව ගිහිල්ලා වෙනම කතා කළේ නැහැ. වෙනම කතා කළේ නැහැ කියලා කියන්නේ දැන් අර අවිද්‍යා සංඛාරාදී දේවල් කතා කළේ නැහැ. ඒ කියන්නේ අවිද්‍යා සංඛාර විඥාන නාම රූප කියන මේ ටික ඔක්කොම කතා කරන්නේ නැතුව ඒ ටික අතහැරලා තමයි මේ පරයය තුළ මේ පටිච්චසමුප්පාදය සාකච්ඡා කරන්නේ. එතකොට ඒක අර ජරා මරණයන්ගෙන් පටන් අරගෙන ජරා මරණේ ජාතිය ප්‍රභව කරගෙන තියෙනවා. ජාතිය නිකන් හටගත්තේ නැක භවයේ ප්‍රභවය කරගෙනයි තියෙන. භවය කියන එක නිකම්ම ඇති උනේ නැහැ. ඒක උපාදානය නිසා උපාදානය නිකන් ආවේ නැහැ. ඒක ආවේ තණ්හාව නිසා. තණ්හාව ආවේ වේදනාව නිසා. වේදනාව ආවේ ස්පර්ශය නිසා. ස්පර්ශය නිකන් ආවේ නැහැ. ආයතන නිසායි. අන්න ඒ නිසා ආයතන නිරුද්ධ කළොත් එකින් එකට මේ ධර්මතා ටික නිරුද්ධ වෙනවා. එහෙනම් දැන් ඔන්න අපිට පටිච්චසමුපාද ධර්මයේ තුල අපි කල යුත්තේ කුමක්ද කියන කාරණාව මනාව අපිට පැහැදිලි වෙනවා. පටිච්චසමුපාද ධර්මයේ තුල අපි යම් කල යුතු දෙයක් තියෙනවා නම් ඒ පටිච්චසමුපාද ධර්මයේ තුල අපි කල යුත්ත මෙතනදී පැහැදිලි කරලා දෙනවා. මොකද්ද මේ කල යුත්ත කියලා අපිට පෙන්වන්නේ? ස්පර්ශ ආයතන හයේ නිරෝධය. චන්නං ත්වේව ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා කියලා කිව්ව එක. මේ ස්පර්ශ ආයතන හයේම අශේෂ විරාග නිරෝධා. ශේෂයක්වත් ඉතුරු කරන්නේ නැතුව විරාග නිරෝධා නොයලී නිරෝධ කළොත් යම් කිසි කෙනෙකුට එයාට තමයි ස්පර්ශය නිරුද්ධ වෙන්නේ. ස්පර්ශය නිරුද්ධ කළොත් විතරයි ඒ කෙනාට පුළුවන්කම තියන්නේ වේදනාව නැති කරන්න. වේදනාව නැති කළොත් විතරයි පුළුවන්කම තියන්නේ ඒ කෙනාට තණ්හාව නැති කරන්න. ඒසො දැන් මේ පෙළ පැහැදිලිනේ අපිට අද කල යුත්තේ මොකද්ද කියන එක ස්පර්ශ ආයතන 6 නිරුද්ධ කළ යුතුයි. එතකොට ස්පර්ශ ආයතන 6 නිරුද්ධ කළ යුතුයි කියලා කියන්නේ මේ අපි අද හිතාගෙන ඉන්න මේ තියෙන මේ අස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන ටික ගලවලා අයින් කරන එක නෙමෙයිනේ. ස්පර්ශ ආයතන 6 නිරුද්ධ කළ යුතුයි කියලා කියන්නේ ඇහි නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. අපි මුලින්ම කිව්වා ඇහැ කියන එක නිරෝධ ධම්මං නිරෝධය ස්වභාව කොට පවතින ධර්මයක් කියලා. කන කියන එක නිරෝධ ධම්මං නිරෝධය ස්වභාව කොට පවතින ධර්මයක් කියලා. මෙන්න මේ නිරෝධය සාක්ෂාත් කිරීම. නිරෝධය සාක්ෂාත් කිරීම කියලා කියන්නේ මේ ධර්මතාවයන්ගේ පැවැත්මට තියෙන හේතු නැති වෙනවා කියන එක. පිනතුනේ ඔබට ඇහැ තියෙන්නේ ඔබ දැකපු රූප තියෙන තාක්කල්. ඔබ ඇහැ ගැන කල්පනා කළොත් ඔබ හිතයි මට මේ ඇහැ තියෙනවනේ කියලා. ඔබ ඇහැ තියෙනවා කියලා ඔබ ඔප්පු කරන්නේ කොහොමද? ඔබ ඇහැ තියෙනවා කියලා ඔප්පු කරන්නේ ඔබ රූප දකින්නට සාපේක්ෂවනේ. රූප දැකීමට අනුව තමයි ඔබ ඇහි පෙනීම ගැන කතා කරන්නේ. අතීතයේ ඉඳලා ඔබට ඇස් පෙනුනේ ඔබට රූප පෙනුණා කියන තැන ඔබ ජීවත් වෙන නිසා. පිනතුනේ ඔබ දැකලා තියෙනවා නම් ඒ රූපේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා. ඇහැ කියන එක හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා. ඒ හිත ඉතුරු නැතුව නැති වුණා කියලා. නැතිනම් මේ තුන් දෙනෙකුගේ එකතු වීම කියන දේ හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියලා කිව්වොත් දැන් ඔබට චක්කායතනයයි පැනවීමක් කරන්න පුළුවන්ද? බය වෙන්න එපා. මේ කියන්නේ පේන්නේ නැතුව ගිහිල්ලා නෙමෙයි. පේන්නේ නැති වෙන්න ඇහැ නැති වෙනවා කියන එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. නෑ දර්ශන කෘත්‍ය සිද්ධ වෙලා තියෙනවා. පේනවා කියන එක සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් පෙනීම නෙමෙයි මෙතන ගැටලුව වෙලා තියෙන්නේ. මොකද්ද මෙතන ගැටලුව වෙලා තියෙන්නේ? දර්ශන කෘත්‍ය සිදු වුණ තැනක පෙනීම කියන දේ සිදු වුණ තැනක අපි නැවත ඒ පැත්තේ නිමිති ඉතුරු වෙලා තියෙන නිසා අපි හිතනවා ඇහැ තිබුණා රූප තියෙනවා ඒක දැනගත්ත මම නැතිනම් හිත මේ පැත්තේ තියෙනවා කියලා අපි හිත පිළිබඳවත් ඇස පිළිබඳවත් රූපේ පිළිබඳවත් අපි නිමිති සමුදායක් ඉතුරු කරගෙන තියෙනවා. නිමිති නැත්තම්
යම් දෙයක් පණවන්න පුළුවන් කමක් නැහැ. ඒක හරියට වතුර ඇඳපු ඉරක් වගේ. වතුර ඉරියන්දට පස්සේ ඒක නිමිති නැහැනේ. ඒ නිසා මෙන්න මෙතනයි කියලා අපිට පෙන්වන්න බෑනේ. මොකක් හරි වතුරට වැටුනොත් එහෙම මෙන්න මෙතනයි වැටුනේ කියලා පස්සේ ඇවිල්ලා බලන්න ඉරක් ඇඳොත් පුළුවන්ද? ඉරක් ඇඳොත් පුළුවන් කමක් නැහැ. පස්සේ ඇවිල්ලා එතන බලන්න. අන්න ඒ වගේ තමයි පින්නතුනේ අපි යම් දෙයක් ස්ථාපනය කරන්නේ. යම් දෙයක් පිහිටවන්නේ. යම් දෙයක් තියනවා කියලා කියන්නේ යම් කිසි නිමිත්තක් අනුසාරයෙන්. ඒක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ දේවල් මත තමයි අපි මේවා කියලා තියෙන්නේ. එතකොට දැන් ඔබ රූපයේ Nirodhe සාක්ෂාත් කළා නම්, ඇහි Nirodhe සාක්ෂාත් කළා නම්, චක්කු විඥානයේ Nirodhe සාක්ෂාත් කළා නම්, අර නිමිති නැත්තම් නිමිති ටික මකලා දාලා නම් ආය ඔබට ගිහිල්ලා හොයන්න දේවල් නැහැ. ආය හම්බෙනවා කියන එකක් වෙන්නේ නැහැ. නිමිති නැති වෙනකොට, නිමිති හිස් වෙනකොට ඔබට පණවන්න දේවල් හම්බෙලා නැහැ. ඒ නිසා මෙතන ඊටාම ගැඹුරු ධර්ම කාරණාවක් තියෙනවා. ඔබට තේරුම් ගන්නට, නිවන් දකින්නට නම් අපි මොකද්ද කළ යුත්තේ කියන එක. ස්පර්ශ නිරෝධය, සලායතන නිරෝධය කියන්නේ මොකද්ද කියන එක. එතකොට මේ සලායතන නිරෝධය කියලා කියන්නේ අපි සාක්ෂාත් කළ යුතු, අවබෝධ කළ යුතු දෙයක්. අපි ඇහි නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. ඒකම තමයි රූපයේ නිරෝධය, ඒකම තමයි චක්කු විඥානයේ නිරෝධය බවට පත් වෙන්නේ. එතකොට අන්න ඒ දේවල් පැත්තෙන් අපිට නිමිති අනුනිමිති හසු නොවනකොට, නිමිති අනුනිමිති හමු නොවනකොට පින්නතුනේ අපිට ඇහැ රූප පනවන්න පුළුවන් කමක් නැහැ, චක්කු විඥානය පනවන්න පුළුවන් කමක් නැහැ. අර අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය මෙතනට එකතු කරගන්නකෝ. ඇස ඇසුරු වෙන්න දෙන්න එපා, රූපය ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා කියලා කියන්නේ. එතකොට ඇසුරු නොවන කල්හි යම් දෙයක් නිමිති නැත්තම් ඒ දේ පැනවීමක් නැහැ. එතකොට ලෝකේ පැනවීමක් නැහැ. ඒ නිසා දුකේ පැනවීමක් නැහැ එතන. ජරා මරණයන්ගේ පැනවීමක් නැහැ එතන. එතකොට දැන් මේ ස්පර්ශ ටික පනවන්න නැත්තම් ස්පර්ශ ආයතනයන්ගේ පැනවීම නැති වෙනකොට ස්පර්ශයේ පැනවීමක් නැත්තම් වේදනාවේ පැනවීමක් නැති වෙන, වේදනාව නැති වෙනකොට තණ්හාවේ පැනවීමක් නැති. දැන් තණ්හා කරන්නේ මොකටද? තණ්හාව කියන දේ රූපේ පැත්තේ පේන්නේ නැත්තම් අපි තණ්හා කරන්නේ මොකටද? රූපේ පැනවීමක් නැත්තම් තණ්හා කරන්නේ මොකටද? ධම්මායතනේ පැනවීමක් නැත්තම් තණ්හා කරන්නේ මොකටද? පණවන්න තැනක් හම්බ වෙන්නේ. තැනක් හමු නොවන නිසා තමයි එතන නිරෝධය පිළිබඳව කතා කරන්නේ. ඒ නිසා මෙන්න මේ විදිහට දැන් ස්පර්ශ ආයතනේ නිමිති නැති තැනට අපි අපේ මනස අරගෙන යන්නට ඕනේ. ස්පර්ශ ආයතන හයේ නිමිති ඇති නොවන තැනට අපේ මනස මොහු කරන තැනට අපි අපේ ප්‍රතිපදාව තීරණය කරගත යුතුයි. දැන් මෙන්න මෙතනට තමයි පින්නතොනේ අපි යා යුතු වෙන්නේ. මෙතනට තමයි අපේ මග වැඩි යුතු වෙන්නේ. මෙතනට තමයි ක්‍රමක්‍රමයෙන් අපි යා යුත්තේ. එකපාරම අපිට ඇහි Nirodhe ප්‍රත්‍යක්ෂ නොවේ. හැබැයි අපිට පුළුවන් ක්‍රමානුකූලව එතනට අපේ මනසපත් කරගන්නට. ඒ සඳහා ඔබට ඔබේ චිත්ත ඒකාග්‍රතාවයේ වැදගත් වෙනවා. ඒ කියන්නේ නිමිති ගොඩාක් ඔබට පිරීලා නම් ඒ හැම තැනකදීම ඔබට පුළුවන් කමක් නැහැ මේක ප්‍රතිවේධ කරන්නට. ඒ වගේම ඔබේ හිතට බරසාර විදිහටම ලෝකේ පවතිනවා කියලා ඇලීම් බැඳීම් සහගත අරමුණු ගොඩාක් වැඩි නම්, ගැටීම් සහගත අරමුණු වැඩි නම් ඔබට බෑ මේ සියුම් ධර්මයේ එතනදී ප්‍රතිවේධ කරන්නට. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා ඉස්සෙල්ලාම පළවෙනි මට්ටමේ පළමු අධීරයේදී ඒ මට්ටම ක්‍රමක්‍රමයෙන් අඩු කරගෙන යන්න. ඒ කියන්නේ අර ඇලීම් බැඳීම් කියන දේවල් ඉස්සෙල්ලාම අඩු කරගන්න. ඒක තමයි පළවෙනි තැන. පළවෙනි තැන ඇලීම සහ බැඳීම් කියන දේවල් අඩු කර ගැනීම කියන දේ. එතකොට ඔබට රාගයේ පැත්තෙන් තියෙනවා නම් ඇලීම් සහ බැඳීම්, ඒ සඳහා තමයි අසුබේ වැඩි යුත්තේ, ආදීනවේ මෙනෙහි කළ යුත්තේ, කලාප සම්මර්ෂණයන් සිද්ධ කළ යුත්තේ අන්නේ සඳහා. එතකොට අපිට අර ඇලෙන්න තියෙන අරමුණු වල අපිට ටිකක් වෙනස් ස්වරූපයකින් පේනවා. අපි මෙච්චර කල් දැක්ක එක සංඥාවකින් දැන් ඒ සංඥාව වෙනස් කළාම අපිට ටිකක් ඒක වෙනස්ව පේන්න පටන් ගන්නවා. එතකොට අන්න ඒ මට්ටම අපි ඉස්සෙල්ලා වෙනස් කළ යුතුයි. ඒ නිසා අසුබේ වැඩි යුතු වෙනවා. ආදීනවේ ගැන නිරන්තරයෙන් මෙනෙහි කළ යුතු වෙනවා. ඒ වගේම අපි කලාප සම්මර්ෂණයන් කළ යුතුයි මේ කොටස් වශයෙන් මේ පවතින ධර්මතාවයන් කියලා. එතකොට මේ දේවල් වලින් අර ඝන සංඥාව අයින් වෙලා පුද්ගල සංඥාව යම් තාක් දුරකට අයිති වෙනවා. ඉවත් වෙලා යනවා. හිතට තරහ ඇති වෙනවා වැඩි නම් ඒ නිමිති වල බරසාර බව අයින් වෙන්නට අපි මෛත්‍රිය වැඩි යුතු වෙනවා. ඒකල හිත සුමට කළ යුතුයි.
එතකොට මෙන්න මේ විදිහට අපි එදිනදා ජීවිතය තුළ අපිට අර බැසගෙන දැඩිව පවත්වන අන්තගාමී වෙන අරමුණු අපි යම් මධ්‍යස්ථ ලක්ෂයකට ගන්න අවශ්‍යයි. අන්නේ මධ්‍යයකට ගත්තට පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් අරමුණු විදර්ශනාව පැත්තට හිත නැඹුරු වෙන්න. දැන් ඔය සමත භාවනාවලින් අපි කරන්නේ වැඩිපුරම චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීම. කාය විවේකයේ තියෙන කෙනෙක් නම් උපචාර අර්පණා ධානා මට්ටම් දක්වා යන්නට පුළුවන්කම තියෙනවා. එහෙම කාය විවේකයේ නැති කෙනෙක් නම් එයාට යම් මට්ටමකට චිත්ත ඒකාග්‍රතාවයේ අරමුණු වල වඩාත් පිහිටා සිටින මට්ටම අඩු වෙන මට්ටමට සමතේ භාවිත කිරීම වැදගත් වෙනවා. එතකොට අන්න ඒ විදිහට මේ නිමිති ටික පිළිබඳව අපි යම් මධ්‍යස්ථ භාවයකටපත් වුනහම අපිට පුළුවන් ඊට පස්සේ විදර්ශනාව පැත්තට නැඹුරු වෙන්නට. එතකොට එතන පළවෙනිම දේ තමයි ඔබට ඉස්සෙල්ලාම රූපය කියන දේ ප්‍රකට වෙන්නට ඕනේ. රූපය කියන දේ ප්‍රකට වෙන්නට ඕනේ. ඒ කියන්නේ මේ ගෙවල් දොරවල් යාන වාහන මිනිස්සු කියලා මේ නානත්ත් සංඥාවක් තියෙන බව අයින් වෙලා ගිහිල්ලා යම් ඒකත්වයකට ඔබේ හිතපත් වෙන්නට ඕනේ. ඒකත්වයක් කියලා කියන්නේ එකඟ ඒකාග්‍රගත බවකට. ඒ කියන්නේ දැන් රූපායතනය කියන එකේ සිත එකඟ වෙන්නට ඕනේ දැන්. වර්ණ රූපය කියන එක තුළ සියලුම රූපයන්ගේ ලක්ෂණය අර නානා අදහස් වලින් අයින් වෙලා වර්ණ සටහන කියන තැනින් දකින්න පුළුවන් තත්වයට ඔබපත් කරගත යුතුයි. ඒ මට්ටමට ප්‍රකට වෙන්නේ නැත්නම් ඔබ ඒ පිළිබඳ සම්මර්ෂණය පවත්වන්නට ඕනේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු ඇති තැනක රූපය පේන්නේ මෙන්න මේ විදිහට නේද? ඒ පිළිබඳව ඔබ හොඳට සම්මර්ෂණය කළා ඇහැට එන්නේ වර්ණ සටහනක් කියන එක පිළිබඳව ඒක හරියට කණ්ණාඩි දෙකක් දාගෙන මුළු සමස්ත ලෝකයේ දිහා බලනවා වගේ ඔබට පොදුවේ බලන්නට පුළුවන් තරම් ඔබ රූපය කියන දේ පිළිබඳව හොඳට පරිග්‍රහණය කළ යුතු වෙනවා. ඒක කරන්නට උපකාරයි ඔබට ඇහැ හැදුන හේතු ටික විනිශ්චය කිරීම, ඒ හේතු ටික නිසාම රූපේ පෙනෙන හැටි විනිශ්චය කිරීම, ඒ කියන්නේ පිළිබඳ ව්‍යවස්ථාපනය කරන බව, ඒ හිත යොමු වීම නිසා පෙනෙන බව ව්‍යවස්ථාපනය කරන මානසිකාරය පවත්වනවා. අපි මේ පවත්තනේ මානසිකාරයේ ස්වභාවය යම් තාක් දුරට මොහු කුරයිද ඒ තාක් දුරට තමයි පින්නතුනේ එතන යථාර්ථය අපිට ප්‍රතිවේද කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ මානසිකාරය තුළ ඔන්න අපිට යම් නුවණක් එනවා නම් රූපයේ ස්වභාවය මෙන්න මේ විදිහට හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් කියලා ඔබ සෑම අවස්ථාවක මේ නුවණ තුළ වාසය කරන්නට ඔබ පුරුදු වෙන්න. මෙන්න මේ විදිහට ප්‍රායෝගික ලෙස ඔබ ඔබේ ජීවිතය තුළ මේ කාරණාව භාවිත කරන්නට උත්සුක වන්න. එතකොට අපිට පුළුවන්කම තියනවා මේ ප්‍රතිඵලය කරා නිර්පද්‍රිතව ගමන් කරන්න. ඉතින් පොසොන් පොහොය දිනේදී අපිට කතා කරන්නට තියෙන්නේ බුදුදහම කියලා කියන්නේ මෙන්න මේ විදිහට ප්‍රායෝගිකව දුක නැති කරන මගක්, දුක නැති කරන ප්‍රතිපදාවක්, දුක නැති කරන ක්‍රමයක්. ඔබ ඒ සඳහා ඒකාන්තයෙන්ම උත්සුක විය යුතුයි. ඒක තමයි ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේදය කියලා කියන්නේ. ඒ සඳහා අපි ගමන් කළ යුතුව පවතිනවා. ඔබ ඒ සඳහා ප්‍රමාදීව කටයුතු කරන්නට කියලා ඔබට සිහිපත් කරනවා. හොඳයි කල්පනා කරගන්න අපි අද දවසේදී ධර්මදේශනාව අවසන් කරමු. හැමදිනම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා බොහොම වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම සඳහාම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි මේ පරලෝකීය සියලුම ඥාතීන්ටත් දෙවියන්ටත් මේ මොහොතේදී අනුමෝදන් කරමු. පළමුවෙන් දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කරමු. මිය පරලෝකීය ඒ සියලුම ඥාතීන්ටත් ඔබ සෑම සියලු දෙනා නමින් යම් කිසි ඥාතිවරයෙක් මිය ගිහිල්ලා පින් බලාපොරොත්තුව සිටිනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ඥාතීන්ට තුම් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා හැම කෙනෙක්ම සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. කල්පනා කරගන්න ඒ පින්වත් සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් සෝමපාල වඩුවාවල පියතුමා ඇතුළු ඒ සියලුම දෙනාටත් නිරුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා
කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.